පාදු දෙන රැයි සිත පත්තුලටම වෙලා යෞවනේ අගට පිය විරහේ හද ගිලන් වෙලා ආයිබෝන් හැම දිනකටම ඔන්න අදත් අපි ආවා මතක මන්දිරත් අරගෙන හරිදේ ටීවීත් එක්ක අපිත් එක්ක මතකයේ බෙදා ගන්න ප්‍රවීණ කලාකරුවෙක් අද ඇවිල්ලා ඉන්නවා. කවුද කියලා බලාගන්න පුළුවන් ලස්සන මතක ගොඩක් ඇති. අවුරුදු 30ත් 40ත් අතර වගේ ලොකු කලාව ගැන ලොකු කාල පරිච්ඡේදයක් තියෙන කෙනෙක්. ඉස්සෙල්ලම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්යි. ආයුබෝවන්. අද ඇවිල්ලා ඉන්නේ අනුරසීනාත් හෙට්ටිරාජ් මහත්මයා. ඉතින් මුලින්ම අපි දැනගන්න ඕන අනුර මහත්මයා අපි එහෙම නැත්නම් කියනවා ආදරේට අනුර අයියා. කොහෙද ගම් පළාත? උපන් ගම් බිම් පළාත? ජමිල් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ නාලිකාවට ආරාධනා කිරීම පිළිබඳ ඔබටත් මේ අපේ අබේසේකර මහත්මයාටත් මේ දවස මාට ආරාධනා කිරීම පිළිබඳව මම කඩවත උපංගම කඩවත දැනට පදිංචියත් කඩවතම තමයි කඩවත හිරිබියන්විල. ඒතර පවුලේ පසු මේ කියන්නේ සහෝදර සහෝදරයන් කී දෙනෙක් වගේ මගේ ඉන්නවා ජමිල් සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්. ඒ කියන්නේ සහෝදරියෝ දෙන්නයි සහෝදරයෝ 5 දෙනයි. අපේ අම්මා තාත්තත් තාත්තට දැන් අවුරුදු 87ක් වෙනවා. අම්මට 77ක් විතර වෙනවා. ඉතින් ඔක තමයි අපේ ඔවුන් දෙදාගේ නම් දෙකක් පොඩ්ඩක් මතක් කරොත් මේ වෙලාවේ අපි අපේ අම්මා සිරිමාවති පෙරේරා අපේ තාත්තා ජෙරමියස් හෙට්ටිආරච්චි. එතකොට මේ පෞල් පසුබිමේ මේ කලාව සම්බන්ධව තිබුණද? ඔබට මේකට එන්න නෑ මට ඇත්තටම මට එන්න මූලික ඉඩහසර ලබා දුන්නේ අපේ අම්මා. මොකද අම්මා තමයි මාව කලාවට හුරු කළේ. මොකද මගේ ඇඟේ කලාව තිබුණ බව අම්මා ඉවෙන් මගේ දැනගත්තා. දැනගෙන කොහොම හරි අම්මා මාව එක්කන් ගියා. ඒ දවස්වල මේ වගේ මේ දැන් වගේ channel නැහැනේ තමයි ඒ කාලේ. ඒ කාලේ අපේ කොහොම අඩු ඉඩක් තියෙන ඉදිරියට එන්න. ඉදිරියට රූපවාහිනී මුකුත් නැහැ. මං කියන 80 ගණන් වල 70 ගණන් වල. ඉතින් මේ අපේ අම්මා ඒ පළාතේ තියෙන අවුරුදු උත්සව ඔක්කොටම මා එක්කගෙන යනවා. ඊළඟ එයාම ඒ ආධුනික ගීත ගායන තරගවලට අනිවාර්යෙන් මගේ නම දානවා. එතකොට විකටලුන් තරගයට අනිවාර්යෙන් මගේ නම දානවා. අම්බට මොකද්දෝ දැනීමක් තිබුණා මේ යන මාර්ගය පැහැදිලි කරලා දෙන්න. ඉතින් විකටලුන් තරගයේදී හැමදාම මං ගොවියට අඳින්නේ. හැමදාම පළවෙනි නැත්තම් දෙවෙනියා. හැමතැනම කොහේ අවුරුදු 30ක් තිබ්බත් අපි යනවා එතෙන්ට අම්මා තමයි මාව ගිහිල්ලා ඒ හැඩ ගන්නවල අමුඩි අඳලා මේ මඩ ගාලා ඇඟේ උදැල්ල තරම් බුලත් ටිකක් කාලා මං ඒක ඒ අම්මාගේ තමයි මට ඒ අවශ්‍ය මූලික පන්නරය පන්නරේ පියාගෙන් කොහොමද පියා මේක දැනගෙන බලාගෙන නැත්තම් දිරිමත් කරා නෑ තාත්තා නිහඬ පුද්ගලයෙක් තාත්තා නිතරම තාත්තා හෝටල් කළේ කඩවත නගරේ ප්‍රකටම හෝටල් ව්‍යාපාරිකයෙක්. ඉතින් එයා කාර්යබහුලයි. ඉතින් උදේ පාන්දර ගියාම රෑ වෙලා ඉන්නේ. ඉතින් එයා උඩටම නිදහස් දීලා තියෙනවා අපිට හැදෙන්න අම්මට අප්පු ඒ අදාළ තැන් වලට යොමු කරන්න. එයා කරන්නේ වියදම් කරන එක සහ අපි යන ගමන දිහා බලාගෙන නිහඬව එයා සතුටක් ලබන එක තමයි එයා අදටත් කරන්නේ. තාත්තා. ඔව්. ඒතකොට මේ අම්මා දැනගත්ත වගේම පාසලේ මුල්ම කාලෙත් මේ කලාවට සම්බන්ධ වුණාද? ඔව්. මම මුලින්ම මම කඩවත ඉහළබෑන්විලේ බැප්ටිස්ට් විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ 5 වසර වෙනකම්. 5 වසර වෙනකම් මම මේ විද්‍යාලය ඉගෙන ගන්නකොට සාහිත්‍ය සමිතියේ දේකම් හෝ සභාපති. ඉතින් හැමදාම සාහිත්‍ය සමිතියේ මොනවා හරි අංගයක් මම ඉදිරිපත් කරනවා. කුඩා කලින් ඉඳලා මේකේ ඇල්ම තිබුණා. ඊට පස්සේ මම ශිෂ්‍යත්ව පාසල ගියා කැලණිය ගුරුකුලයට. ගුරුකුලය කියන්නේ කලාකරුවන්ගේ තෝතැන්නක් නෙවෙයි මාල්නි ෆොන්සේක මහත්මිය. බොහොම පිරිසක් බිහි කරපු තැනක්. ඉතින් ගුරුකුලයට ගියාම තවත් මාව මුවහත් වුණා. මොකද මට හම්බුණා අමරසේන කංකානම් ගියා අපි සිංහල ගුරුවරයා. ඒ අවශ්‍ය වටපිටාව එතන තිබුණා. ගීත රචකයා. අපේ සංගීත ගුරුවරයා එඩ්වඩ් ජයපඩි මහත්මයා. ඒතර මාව නිවේදන කටයුතු වලට හුරු කළේ අපේ ඉස්කෝලේ හිටිය සීලරත්න සෙනරත් මහත්මයා. එතුමා තමයි අපේ නිවේදන කටයුතු බාරව හිටියේ. මාධ්‍යංශයේ බාරව. මොහොත් ලංකාව දන්නව ප්‍රසිද්ධම කෙනෙක්. ඉතින් පිටිකල ජයසේන කියන නර්තන වේදිය අපි නැටුම් ඉගෙනුවේ. මර්වින් පෙරරා කියන කලාකරුවා අපිට සංගීත ඉගෙනුවා එඩ්වඩ් ජයපඩි මහත්මයා ඉස්සෙල්ලා. ඉතින් ඒ පාසලෙත් තිබුණේ ඒ පරිසරයක්. බොහොම සොඳුරු වටපිටාවක් එක්ක තමයි කාලය ගත කරන්නේ. පාසලේ අනිවාර්යෙන් නාට්‍ය තරඟ වලට සමස්ත ලංකා නාට්‍ය තරඟ වලට මම අනිවාර්යෙන් නාට්‍යයක් දානවම තමයි. ඉතින් ඒවට මූලික හුරුව ගුරුකුලයෙන් ලැබුණා. ඔව් ඒ පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. 5 වසර වෙනකන් මම බැප්ටිස්ට් ගියේ. කඩවත බැප්ටිස්ට්. 5 වසර වෙද්දිත් යම් නාට්‍ය මොනවා හරි නිර්මාණ සම්බන්ධ වුණා. මේ තමයි මම දැන් මගේ සාහිත්‍ය සමිතිය අනිවාර්යයෙන්ම ඒක විවිධ ප්‍රසංග වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. නාට්‍යයක් වගේ විවිධ ප්‍රසංග තුමට මතකයි දෙකේ වසරේද කොහෙද දොම්පිට යන පාර කියලා නාට්‍යයක් කළා. මේ ඒක මම රංගපෑව ප්‍රධාන චරිතය. ඉතින් එහෙම හුරුවක් එක්ක තමයි ඔබට මතකයිද මුලින්ම වේදිකාවකට කියන්නේ පාසල් වේදිකාවේ හරි යම් දිනයක් මතකයේ තියෙන මෙන්න මෙදා තමයි මම මුලින්ම ඉදිරිපත් කිරීමක් කරේ. නෑ මම දෙක වසරේ තමයි මට මතකයි දොම්පිට යන පාර නාට්‍ය රංගපෑවෙලා මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ නිෂ්පාදනය කරන නාට්‍යයක් පාසලේ විවිධ ප්‍රසංගයකට. ඊට පස්සේ මට මතකයි එක වසරේ රංගපෑමක් කරේ අහඹු රංගපෑමක්. ඒ කියන්නේ එක වසරේ මට හම්බුණා මේ ටැග් එකක්.
පළවෙනි ආවෙනාවට ඒ තෑග්ග මොකද්ද මේ අස්සේ ලී අස්සේ තිබුණේ ඉතින් මම ඉස්සර දීබඩු සප්පුල තියෙනවා ලී අස්සේ නේද අභිසර මහත්තයා දන්නවා ඉතින් ඒ ලී අස්සෙක් මට දුන්නා පස්සේ මගෙන් අහුවා නිවේදකයා මේ ඒවකට ඒක ප්‍රධාන නමුත්තා හිටියට ආවේ ඒ කාලේ මේ අධ්‍යාපන නැමැති හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලේ බීගම එයා තමයි ආවේ මගෙන් අහුවා මේ අස්සය පදින්න පුළුවන්ද කියලා මං කිව්වා පුළුවන් කියලා මම පැදලා පෙන්නන්නකෝ මං අස්සය වල නැගලා අස්සය පැද්ද මුළු කාලාවම hina වුණා ඒක තමයි මං අහමු විශ්ස කරපු රංගනයක් කළේ ඒ සාහිත්‍ය ඒ දවස්වල අශ්වය කියනත් මහ ලොකු සෙල්ලම් බඩුවක් තමයි ඒ කාලේ හැටියට බොහොම ලොකු දෙයක් ඒක. ඉතින් ඔතනින් ඉදිරිපත් වෙච්ච ඒ ගමනත් එක්ක අපි පහ වසරෙන් පස්සේ වෙනත් ඉස්කෝලේකට යනවා. එතනින් මුලින්ම දැනෙන්න යමක් කරපු කාලය මතකයි තියෙන. දැනෙන්න යම් ඉදිරිපත් කිරීම. ඔව් ඇත්ත වශයෙන්ම මේ දැනෙන්න කියන්නේ මම ඉස්කෝලේ හැම විතරම කලාවේ හිටියා. යමක් නෑ තේරුණ දවසක මම මෙතනින් යයි ගමනක් කියලා. ඔව් දැන් මම නිල වශයෙන් මගේ කලාව ප්‍රසිද්ධ වේදිකාවට ආයෙන්නේ 1982 ජූලි 10 වෙනිදා 10 සහ 11 දෙදින හවුලුක්‍රමේ ලුම්බිනි රංගහලේදී ජයසේකර පොස් මහත්මයා නිර්මාණය කරපු රංජිත් දල්විස් මහත්මයා නිෂ්පාදනය කරපු අහස කඩාවැටේගේ නාට්‍ය තමයි මගේ මුල්ම ප්‍රසිද්ධ වේදිකා රංගනේ. මම කලාවේ මගේ ආරම්භයේ විදිහට මේ පටන් ගන්න කොතරම් කටයුතු සිද්ධ කරත් ඒක තමයි මුල්ම පියවරුනේ ඉදිරිම ගමන. ප්‍රසිද්ධ වේදිකාව. ප්‍රසිද්ධ වේදිකාව. ඒ රංගනය ඒ මම මාත් එක්ක 8 දෙනෙක් හිටියා. ඔක්කොම හිටියේ ප්‍රවීණ. මම විතර අලුත් නළුවෙකුට හිටියේ. අලුත් ළමා චරිතයක් කළේ. තිලක් කුමාර රත්නායක, බිස්තුතුංග පෙරේරා, සුමනා ගෝමස්, මනෝහාරි විමලතුංග, ගීතාකාන්ති ජයකොඩි, නෙළුම් කළුබෝවිල, මේ අවන්ති අපොන්සු, මේ අය නර්මදා අපොන්සු, මේ අය තමයි මේ මම දක්ෂ පිරිසක් ඉඳලා මම විතරයි අලුතෙන් මේ අලුතෙන් පළවෙනි පාර වේදිකාවට නැගම නළුවෙක් විදිහට. හොඳ මතකයක් තිබෙන ඒ අවස්ථාවත් එක්ක ඉතින් හරිදේ ටීවී හරිදේ දෙන ගමම්ම ආයෙත් අපි අහනවා පාසල් ජීවිතේ කවුරු හරි ගරු කළ යුතු ඒ කියන්නේ මේ කලාව පැත්තේ කවුරු හෝ ගුරුවරයෙක් ඉන්නවද යම් මත දීමක් කරමු නෑ ඇත්ත වශයෙන්ම මම අර ඉස්සෙල්ලා කිව්ව ගුරුවරු අපේ ප්‍රවීණ චරිත ටික මට ගුරුකුලයේදී ලොකු පන්නරයක් වුණා. මොකද මට මතකයි එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගුරුකුල රිද්ම්ස් කියලා සංගීත කණ්ඩායමක් හදුවා අපේ ඉස්කෝලෙන්. ඒකේ මම ගීත ගායනා කළා. අමරසේන ගංගානම්ගා මහත්මයා අපේ සිංහල ගුරුවරයා. නිතරම අපිට ඉතින් බණිමින් තමයි උපදෙස් දෙන්නේ. එතකොට හැබැයි සුන්දර බැනුමක්. ඉතින් මේ උඹලා ඉතින් කලාව කළා පළයල්ලෝ ඉස්සරහට එහෙම කියන්නේ. නමුත් එයා අත දෙනවා අපිට. ඉතින් ඒ වගේ සීලරත් සෙනරත් මහත්මයා නිවේදකෙක් වශයෙන් මාව පුරුදු කරා. මගෙත් එකේ සීලරත් සෙනරත් මහත්මයාගේ සංනිවේදන එකේ හිටියේ මාධ්‍ය අංශයේ හිටිය අය දැන් ඉන්නවා මහේෂ් සීනි ක්‍රෑක් කරන මහේෂ්. ඒ මගෙත් එක්ක හිටපු. එතකොට ගිරිරාජ් කෞශල්‍ය අපිත් එක්ක හිටියා. නීලිකා කියලා මේ පරත් තුන්වෙනි වරටත් ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ගත්ත හොඳම හඬ නිලිය විදියට. ඒ අපේ සීලරත් සෙනරත් මහත්මයා ගෝලියෝ නිවේදකංශයේ. ඉතින් ඒ පන්නරේ අපිට ලැබුණා තමයි කාලේ. ඔය දේ පාසල් කාලයත් එක්ක වගේම අපි එතනින් ඔබට යද්දි ගොඩාක් දේවල් සම්බන්ධ වෙච්ච කලාව වෙනුවෙන් මම හිතන්නේ රංගපෑම විතරක් නෙවෙයි විවිධාංශ ගොඩක් මෙයා සම්බන්ධ අපේ ශ්‍රීනාත් අයියා ඉතින් පොඩ්ඩක් මතක් කරන රංගනේ විතරක් නෙවෙයි ස්ක්‍රිප්ට් එහෙමත් පිටපත් පැත්ත එහෙමත් ඔබතුමා අනිවාර්යයෙන් මම තිර රචනා ලියලා තියෙනවා ප්‍රවීණ නළුවෙකුට විජය කුමාරතුංග මහත්මයා මම බොහොම ගරු කරන චරිතයක්. මම ඇත්ත වශයෙන්ම මගේ සිනමාවේ පරමාදර්ශී චරිතය විජය කුමාරතුංගයන් මේ 1984 එතුමත් එක්ක ගත්ත ඡායාරූපයක එතුමාගේ නිවසේ එතුමාගේ පුස්තකාලේ තියෙන්නේ. මේ එතුමත් එක්ක මම මුලින්ම රඟපාපු චිත්‍රපටය ක්‍රිස්තු චරිතය. මහාචාර්ය සුනිල් රත්නගේ මේ තේවත්තේ පල්ලියේ. ඉතින් මේ මගේ මුල්ම සිනමා රංගනය. මේ විජය කුමාරතුංග මහත්මයාගේ ඇසුර මගේ කලාව තව පැත්තෙන් මුහත් වුණා. ඒ කියන්නේ එතුමා මගේ වේදිකා නාට්‍යවල මංගල දාසනේ බලන්න මම එතුමාට ආරාධනා කරනවා. එතුමා එනවා. ඇවිල්ලා බලලා එක දවසක් මට කියනවා මේ මගේ තිබ්බ මේ තමයි හීනමානයක් අපි පොඩිනේ කොට චරිතනේ. ඉතින් අපිට ඒ කාලේ සිනමාවේ ඉන්නේ දැවැන්තියෝ ඔක්කොම අඩි 6ක් උස කොණ්ඩේ ක්‍රේල් ලස්සන නළුගුණ ඉන්නේ. ඉතින් මං හැමදාම විජය කුමාර මහත්මයන් ඇහුවා මේ අපිට බැරි වේද නළුවෝ ඉන්න ඉතින් මේ සිනමාවේ. එහෙම හිතන්න එපා. දැන් බලන්න අමරසිරි කලන්සුගේ කොච්චර කොටද? ගාමිණි පොන්සේක මහත්තයාත් අඩි 5 අඟල් 2යි. මේ විජය මහත්මයා කිව්වේ. එතකොට සිරිල් වික්‍රමගේ එච්චර ලස්සන පුද්ගලයෙක් නෙමෙයි. ඔයාට පුළුවන් ඉස්සරහට එන්න. ඒ අතර ඔයාගේ රචනා ශක්තිය ප්‍රයෝජන ගන්න ඔයා හොඳ තිරනාටකයක් ලිව්වොත් මං අරන් ඒක චිත්‍රපටයකට කරනවා කිව්වා. අන්තිමට මම එතුමාට චිත්‍රපටයට ලිව්වා. ලියලා ඒක කරන්න බැරුණා එතුමාගේ අභාවයත් එක්ක. ඊට පස්සේ ඒ පිටපත මගෙන් පීටර්ස් මෙන්ඩිස් මහත්මයා ඉල්ලගෙන සිනමා නිර්මාණයක් බවට පත් කළා. හමුවන තුරා කියලා. ඒක තිරගත වීමට නියමිතව තිබුණා. නමුත් ඒක මේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ විවිධ අක්‍රමිකතා හින්දා ඒ චිත්‍රපටය අතරමඟ හතර වෙලා තියෙනවා. ෂූටින් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මම චලනාට්‍ය පිටපත් කීපයක් ලිව්වා. මම ශ්‍රීනාත් මට පොඩ්ඩක් දැනගන්න ඕන දැන් අපි වේදිකාවේ හිටියේ. වේදිකාවෙන් පසුව කොහොමද මේ චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය පැත්තට යොමු වුනේ? ඉස්සර දැන් වගේ නෙමේ මේ ජමිල් ඉස්සර මේ සිනමාවට තෝරගන්නේ වේදිකා නාට්‍ය බලන්න ඇවිල්ලා.
ඔය සිනමා තමයි දක්ෂතා තියෙනවද කියලා තෝරගන්න. උදාහරණයක් විදිහට මාලිනී පොන්සේකා තෝරගන්නේ ලුම්බිනියට ඇවිල්ලා ජෝබි වික්‍රම මහත්මයා, තිස්සරියෝස්රි මහත්මයායි පුංචි බබා චිත්‍රපට නිලිය හොයනවා. ඉතින් අකල්වැස්ස වේදිකා නාට්‍ය වේදිකාගත වෙන ලුම්බිනිය ඇවිල්ලා බලලා තමයි මාලිනීව තෝරගන්නේ පුංචි බබා චිත්‍රපටයට. ඒ වගේ ජෝන්ස් සිල්වකට ආපු මේ අපේ හිතවතෙක් මාර්ගෙන් ආපු එක්කෙනෙක් තමයි මේ ඩී.බී. සුරනිමල මහත්මයා, ඩී.බී. නියාසිකගේ සහෝදරයා. එතුමාගේ ටෙලිසිනේ ආයතනයේ මගේ මුල්ම ටෙලි නාට්‍ය සඳහා මට අවස්ථාවක් ලැබුණා. අන්තිම වාසිය 89 විකාශනය වුණ පැයක ටෙලි නාට්‍යයක්. ඒක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය. ඊට පස්සේ චන්ද්‍රත් මාපිටික මහත්මයාගේ ටෙලි නාට්‍ය ගණනාවක් මම රඟපෑවා. දැන් ටෙලි නාට්‍ය 107ක මම රඟපාලා තියෙනවා. උදේකාන්ත වර්ණසූරි මහත්මයාගේ චිත්‍රපටි 5ක් ඇතුළේ චිත්‍රපටි 27ක රඟපාලා තියෙනවා. එතකොට ලක්ෂ්මන් කුමාර මහත්මයාගේ ටෙලි නාට්‍ය ගණනාවක් රඟපාලා තියෙනවා. වේදිකා නාට්‍ය දැනට 75ක් රඟපාලා තියෙනවා. චිත්‍රපටි 27ක් කරලා තියෙනවා. බොහෝමත්ම ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙන අපේ කලාකරුවෙක් තමයි. මට දැනගන්න ඕන දැන් වේදිකා නාට්‍ය රඟපාන එක මේ ලංකාවේම යනවා. ජීවිතේ අමතක නොවන අත්දැකීම් මෙහෙම ඇති. බොහොම ලස්සන සුන්දර අත්දැකීම් ඇති. අමතක නොවන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. සුන්දරම අත්දැකීම නම් වේදිකාවෙන් හම්බෙච්ච මගේ පෙම්වතිය හැම කියන්නේ දැන් ඉන්න බිරිඳ හම්බුනේ අපිට හොඳ ප්‍රවේශයක් ලැබෙනවා. ඒ විවාහ ජීවිත පිළිබඳව දැනගන්න එතුමගේ. වේදිකා නාට්‍යකින් තමයි මට බිරිඳ හම්බෙන්නේ. ඒ මගේ පෙම්වතිය වශයෙන් හම්බෙන්නේ රම්මිතේලක තල්පිටගේ මුරන්ඩු සිත් කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. මමත් රඟපෑවා. ඉතින් එතින්දී අඳුනකන් ඇතිරක තමයි අපි දෙන්න යාළු වෙලා අවුරුදු 5ක ලව්හකින් පස්සේ විවාහ වුණේ. ඇයගේ නමත් මේ වෙලාවේ මතක් කරගන්න. එයා පුෂ්පමාලි. දැන්ට පෙර පාසලක් පවත්වගෙන යනවා. සේජ් කිඩ්ස් පෙර පාසල කියලා ගෙදරම රූපලාවන්‍ය ආයතනයක් පවත්වගෙන යනවා. ඉතින් මගෙත් එක්ක චිත්‍රපට 2-3ක රඟපෑවා. මගේ වේදිකා නාට්‍යයක රඟපෑවා. කාර්යබහුලත්වයත් එක්ක ඉන්දුනා. ඒක මොකද දරුවෝ හදාගන්න එයා දරුවෝ දෙදෙනා ගැනත් පොඩ්ඩක් යම් මතක් කිරීමක් කරන්න ඕන මේ වෙලාව. මගේ දුවලා දෙන්නෙක් ඉන්නේ. එක දුවෙක් බැඳලා සඳුන් කියලා පුතෙක්ව බැන්දේ වරායධිකාරී සේවය කරන්න ගිය අවුරුද්දට පිට අවුරුද්දේ. ඇය ඕකේයි ජාත්‍යන්තර පාසලේ මේ ගුරුවරියක් වශයෙන් කටයුතු කරනවා උපාධිය හදාරන මේ දවස්වල. අනිත් දියණිය ෆෑන් ඒෂියා බැංකුවේ වැඩ කරන්නේ තරුෂි දිව්‍යාංජලි. ඇයත් චිත්‍රපටයක ප්‍රධාන චරිත සිහිනේ දිගේ ඉන චිත්‍රපටි මම උදාරිකේ නංගි විදිහට රඟපෑවා. එතකොට සරත් ධර්මසිරිගේ මුරුක සංවර්ෂා කියන ටෙලි නාට්‍ය අවන්තිය පොස්තුගේ දියණිය විදිහට රඟපෑවා. ලොකු දුව සදීකා, දෙවෙනි දුව තරුෂි. සදීකා දුවත් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල එහෙම සමපෝෂ ඇඩ් එකේ එහෙම රඟපෑවා. මේ ඒගොල්ලෝ වැඩි රඟපෑම් දිගින් දිගටම ගෙනියන්න. ඇත්තටම ඒගොල්ලෝ අර ෂූටින් ගිහිල්ලා අර කන කට්ටේට ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. සමහර අයට ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා ටිකක් මේ තාත්තලා කට්ටිය කරන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ සුන්දර හැඟීම්බර මතකයත් එක්ක හින්දා ආයෙත් අපි යනවා කලා ලෝක අපිට වේදිකා නාට්‍ය කරද්දී අමතක නොවන දෙයක් තියෙන ඒ වගේ සිදුවීම් තියෙනවනම් රාස ජනක හොත් සමාජයට ජීවිතේ මොකක් හෝ අමුතුම පැත්තකට ගියපු දේවල් ලංකාවේ යනවනේ අමුතුම. ඔව් දැන් එක සුන්දර අත්දැකීමක් තමයි එල්පිටි අනේ අකුරස්සේ අපි වේදිකා නාට්‍යයකට ආවා. ඒ අකුරස්සේ නිල්වලා සිනමා ශාලාව තමයි වේදිකා නාට්‍ය පෙන්වන්නේ. ඔය කොයි කාලවක වගේ 80 දශකයේ. එතකොට මේ වේදිකා නාට්‍ය යනකොට දැන් නාට්‍ය අපි යනවා. යනකොට එක පාටම ගෑනු කෙනෙක් ඇවිල්ලා වේදිකාව ඉස්සරහට ඇවිල්ලා දුවේ සීනි බෝතලේ කෝ කියලා. කොහොම hina. හිතුවේ නාට්‍ය ජවනිකාවක් කොටසක් කියලා. බලනකොට දැන් මේ නිල්වලා හෝටලේ හෝල් එකේ අයිතිකාරයා ගේ තියෙන්නේ එතනමයි. දුව ඇවිල්ලා නාට්‍ය බලනවා. අම්මා තමයි ඇවිල්ලා මේ සීනි බෝතල. බොහොම රසවත් අත්දැකීමක්. හිතා ගන්නත් බැරි දේවල් අපි hina වෙන්නේ නැතුව අපි ඉඳගෙන හිටියේ මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම දැන් මේ කලා ලෝකෙත් එක්ක හැම දෙයක් එක්කම සම්බන්ධ මේ ලංකාවේම සංචාරයක් කරනවා. ඔබතුමා කඩවත කිව්ව නේද? කඩවත ඇරෙන්න කොහෙද වැඩියෙන්ම යන්න කැමති පළාත? මම කලාවට පිසිද්ධ වෙන්න ගමින් ලංකාවේ නොගිය පළාතක් නැහැ. මොකද කලාකරුවෝ විදිහට අපිට ලැබෙන මහඟු දෙයක් එක. ඒක නොමිලේ ලැබෙන වරමක් නේ. ලොකු ආශිර්වාදයක්. උදාහරණයක් විදිහට මං ගියා යාපනයේ ළමා වැඩසටහනකට. යාපනයේ දොරයප්ප ක්‍රීඩාංගනේ. අපිට නාවික හමුදාවෙන් තමයි අපිට ඒ පහසුකම් සැලසුවේ. මේ නාවික හමුදාවෙන් අපිට දුන්න බෝට්ටුවක් ඩෙල්ෆ් දූපත බලන්න යන්න. ඒගොල්ලෝ අපිට ආරක්ෂාව දුන්නේ කාලේ යුද්ධ කාලේ. ඒගොල්ලෝ බෝට්ටුවක පිටිපස්සෙන් අපේ ආරක්ෂාවට අපේ නාට්‍ය කණ්ඩායමටම දුන්නා ඩෙල්ෆ් දූපත බලන්න යන්න. ඒක ලන්දේසි කාලේ හදපු දූපතක් යස්සෝයේ ඉන්න. අපි ඩෙල්ෆ් දූපතේ සංචාරය කළා. ඒ වගේ වරප්‍රසාද ලංකාවේ මම නොගිය තැනක් නෑ මේ. වේදිකා නාට්‍ය වලට, ටෙලි නාට්‍ය වලට, සිනමාවට මම හිතන්නේ නොගිය අහවල් තැන කියලා කියන්න තැනක් නෑ. ඒ තරම් හැමතැනම ගිහලා තියෙනවා. යන්න විශේෂිත වූ තැනක්ද ඒක? ආස තැනක් අපි තුමු වෙන මොකක් හෝ පළාතක් තියෙනවද? නැත්නම් හැමතැනටම එක වගේම ආස? නෑ ආසම කතරගම යන්න. කතරගම සහ නූරෙලිය බදුළු බණ්ඩාරට තමයි යන්න ආස. වෙනසක් තියෙනවා. කතරගම යන්න ආස මොකද කතරගම දැන් මම කියන්නේ අර මගේ නෝනා හම්බුණාගෙන අපේ වේදිකා නාට්‍ය කණ්ඩායමෙන් අපි ගියා ට්‍රිප් එකක්. ඒ කට්ටිය සහ ඒ පවුල් වල උද ගිය. ඒ වෙලාවේ කතරගම ට්‍රිප් එකට අපි ගියා. ඒතකොට යාළු වෙලා නැහැ. ඔව් අද කාලේ වගේ ෆෝන් නැහැ. ගොඩක් මේ සුන්දර වෙන්නේ මේ අපි ලියුමක් ලියනවා. මගදී හම්බ වෙනවා පොඩ්ඩක් ඕක තමයි. රෙන්නේ දෙන්නේ ඒකත්
හරි දුක් විඳලා ලියුම දෙන්නේ. ලියුම ආපහු උත්තර දෙන්නේ සා දුක් විඳලා. මාසයක් විතර බලාගෙන ඉන්නවා රිප්ලයි ඒ කතරගම ට්‍රිප් එකේදී කතරගම යනකොට අපි දෙන්න යාළු නැහැ. කතරගමදී යාළුනා. ඒක නිසා එදා ඉඳන් මම ප්‍රීතක් වශයෙන් නෝනා දරුවෝ එක්ක අවුරුද්දකට එකපාරක් බැඳීමක් ඇති වුණා, ලොකු භක්තියක් ඇති වුණා එතන ඒමත් එක්කම. ඒ වගේම දැන් සිනමාව පැත්තට මුලින්ම සම්බන්ධ වුණේ කොහොමද ඔබතුමා? මම කිව්වේ විජය කුමාරතුමා මහත්මයා තමයි සිනමාවට පැත්තටම ආස දුන්නේ. කිච්චුචරිතය චිත්‍රපටයට නළු නිලියන් තෝරා ගන්නවා කියලා ඇලරිට්ටයන්ට පනන්දු නිෂ්පාදකතුමාගේ නිවසේ ඉන්ටර්විව් එකක් ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලත් ඔබතුමා විජය කුමාරතුමා මහත්මයා දැනගෙන හිටියද? 1980 එදා බණ්ඩාරනායක කතික තරඟේ මම තමයි පළවෙනි අය එන්නේ සමස්ත ලංකා. දිස්ත්‍රික් මට්ටමට සමස්ත ලංකාවත් යනවා. ඒක උත්සවයක් තිබ්බ බණ්ඩාරනායක සම්මාන ශාලාවේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්. එතකොට එතුමිය විපක්ෂ නායකයා. එදා විජය කුමාරතුමා මහත්මයා ඇවිල්ලා හිටියා. මේ සම්මාන ගන්න උත්සවයට. එදා මම මගේ සමරු පොතක් දීලා එතුමාට ඒක අස්සම් කරගත්තා. එදා ඉඳන් ලැබෙන හැම උත්සවයකදී මම ඔය චිත්‍රපටයේ මංගල දසනෙම අපි හරි ආසාවෙන් බලන්න යනවානේ. ඉතින් විජය කුමාරතුමාගේ බලන මංගල දසන අතාරින්නෙම නැහැ. හැමදාම මම අස්සනක් ගන්නවා. ඉතින් ඒකව හිතවත්කමක් ඇති වුණා. හිතවත්කමක් ඇති වෙලා එතුමා ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදුවට පස්සේ මම ඒකේ ශිෂ්‍ය සංවිධානයට එකතු වුණා. එතුමාට තියෙන ආදරය දේශපාලන හින්දා නෙමෙයි. එතුමාට තියෙන ආදරය නිසා ඊට පස්සේ එතුමාගේ ප්‍රධානත්වයෙන් හැදුවා ශ්‍රී ලංකා මහජන පක්ෂ සංස්කෘතික බල මණ්ඩලය කලාකරුවන්ගේ එකමුතුව. ඒකටත් මම බැඳුණා. ඉතින් ඒ එක්ක තමයි මට ඒ පැත්තෙන් සිනමාව පැත්තෙන් ඉස්සරහට යන්න අවස්ථාව ලැබුණේ. ඔව් ඒ කාල පරාසයත් එක්ක බොහොමත් අත්දැකීම් තියෙනවා වගේම වේදිකා නාට්‍යවලදී බොහොමත් ලස්සන සින්දු ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවකුත් මම දන්නවා මෙතුමට තියෙනවා කියලා. අපි පොඩ්ඩක් මතකයේ අවදි කරලා ඒ ලස්සන ගීතයක් ගායනා කරොත් මේ වෙලාවේ බලන් ඉන්න ගොඩක් අය සතුටු වෙයි. හරි. එක්තරා අභියෝගයක් මේ අධිබණ්ඩයන් නැතුව සින්දු කියන එක. නමුත් ඒක වේදිකා නළුවන්ට මම දන්නවා ඔබතුමාට පුළුවන්. ඒ වේදිකා නළුවන්ට සජීවීව සින්දු කියන්න එපා. ඉතින් මගේ මම රචනා කරපු මම රඟපාපු ගීතයක් තියෙන බොහොම සුන්දර ගීතයක්. දඩයක් කාරයක් කියන වේදිකා නාට්‍ය සංජය අමතිලාල්ගේ සංගීතවත් ශ්‍රීලාල් ලියනගේ මහත්මයා දැන් දියුතුන් අතර නැහැ. ඒක මම කොටසක් කියන්නම්. සුන්දර මාගේ ආදර පැටිකියේ කොයි ගින්දර වාගේ ලස්සන සිරිකිය අගේ ලංකර ගන්නට පපු කැනත දතකයි සංකර ලැසි ගමනින් යන්නේ කොයි පේ මල් මද බිසවුන් වගේ හැඩකාරයි ලන්දට පෑයුව පුන් සඳ ගානයි මල් මද බිසවුන් වගේ හැඩකාරයි ලන්දට පෑයුව පුන් සඳ ගානයි ගම්බද සිරිතට මගුල් තුලාවයි පින්සර මගේ හැර ඔබ ගැන සීලේ සුන්දර මාගේ ආදර පැටිකියේ කොයි ගින්දර වාගේ ලස්සන සිරිකිය අගේ ලංකර ගන්නට පපු කැනැත දතකයි සංකර ලැසි ගමනින් යන්නේ කොයි බේ මුවැත්තියේ පිටිගෝමර ඉහෙන්නියා මුවැත්තියේ කොමලලතා මවන්නියා හිතැත්තියේ ලෙංගතුකම් දෙවන්නියා පිනැත්තියේ කොලෑ වෙලා නොයන්නියා සුන්දර මාගේ ආදර පැටිකියේ කොයි කින්දර වාගේ ලස්සන සිරිකිය අගේ ලංකර ගන්නට පපු කැනැත දතකයි සංකර ලැසි ගමනින් යන්නේ කොයි බෙයි බොහොමත්ම ස්තුතියි. මතක මන්දිරත් එක්ක මේ හෘදය ටීවීත් එක්ක එකතු වෙන වෙලාවේ ශ්‍රීනතයි බොහොම ලස්සන ගීතයක් ගායනා කරා. බොහොමත්ම ස්තුතියි. මේ ගීතයත් ඔබතුමාමද රචනා කරේ? මම රචනා කළේ මම තමයි රඟපාමින් ගායනා කරන්නේ. බොහොමත්ම සතුටුයි. දුන්න ඔබටත් පුළුවන් දැන්වත් මේ නාට්‍ය තිර මේ වේදිකාගත වෙනවද? තමත් ඉඳලා හිටලා මේ පාස්කුවිද බොහොම ප්‍රහාරයෙන් පස්සේ වේදිකා නාට්‍යයට කොට ගියා. ඔන්න ඔබලටත් තියෙන අවස්ථාවක්. මම පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා. මේ වගේ ලස්සන වේදිකා නාට්‍ය ඔබ ගම්පලාතරත් ගෙන්නව ගන්න ඕන නම් දුරකථන අංකයක් කියන්න. හැමෝටම අවශ්‍ය වෙයි ඔබතුමාව සම්බන්ධ වෙන්න සහ මේ දින ලබා ගන්න කතා කරලා. දුරකථන අංකයක් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි චමිලි අවස්ථාව ලබා දුන්නාට. මොකද අපි වේදිකා නාට්‍ය ගොඩක් නතර වුණා මේ පාස්කුවිද බොහොම ප්‍රහාරයෙන් පස්සේ. දැන් යලිත් ආපහු පටන් ගනිමින් තිබෙනවා. මගේ දුරකථන අංකය 07223 440 220 07223 440 220. ඔන්න හැමෝටම ලස්සන වේදිකා නාට්‍ය රංග දක්ව ගන්න තමන්ගේ ගම් පළාතේ අවස්ථාවක් තියෙනවා. ශ්‍රීනාත් අයට කෝල් කරාම ලස්සනට ඒ වැඩේ කළා දෙයි. ඉතින් ඔන්න තවත් ප්‍රවේශයක් අපි ලබාගෙන මේ කතන්දරත් එක්ක ටෙලි නාට්‍ය මුලින්ම රඟපාපු ටෙලි නාට්‍ය මතකයිද ඔබතුමා? අන්තිම වාසිය ටෙලි නාට්‍ය තමයි මුලින්ම රඟපෑවේ ඩීබී සෝනිමල් මහත්මයාගේ. ඩීබී නියාසික මහත්මයා නිෂ්පාදනය කළ ටෙලිස්නේ ආයතනයෙන්. ඒ සඳහා මට අවස්ථාව දුන්නේ මේ අහස කඩා වැටි නාට්‍යයේ නිමල් දයාවංශ කියන වේශ නිරූපණ ශිල්පියා. ඌ තමයි මාව ඒකට යොමු කළේ. ඊට පස්සේ සමනල දඩේම කියලා මම්ම ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා.
මගේම නිර්මාණයක් ඒක. ඊට පස්සේ ඉතින් ක්‍රමක්‍රමයෙන් ටෙලි නාට්‍ය මට ආවා. දැන් මට දැනගන්න ලැබුණා ශතකයකටත් එහාගෙන 100කටත් වැඩි ටෙලි නාට්‍ය සම්බන්ධව බොහොමත් සතුටුයි ඒක. ඉතින් මගේ ටෙලි නාට්‍ය 100ක් රඟපෑම නිමිත්තෙන් ගිය අවුරුද්දට පිට අවුරුද්දේ මම ලොකු උත්සවයක් කළා. මං එක්ක වැඩ කරපු වැඩිම වාර ගණනක් වැඩ කරපු ටී-බොයි පවා ගෙනල්ලා මම සම්මානයක් දුන්නා. සහාය අධ්‍යක්ෂ මාත් එක්ක වැඩිම වැඩ කරපු කලා අධ්‍යක්ෂ මාත් වේශ නිරූපණ ශිල්පියා මගේ සහාය නළුවා සහාය නිලිය මාත් එක්ක වැඩිම වැඩ කරපු මා වැඩිම චිත්‍රපටවල ගත්ත උදේකාන්ත මහත්මයා මාපිටික මහත්මයා ඒ ඔක්කොටම මම සම්මාන දුන්නා මේ කෘතවේදී. මොකද අපිට ටී-බොයි පවා අපිට උදව් කරනවානේ මේ. අනිවාර්යයෙන්ම ඒක තමයි තියෙන්න ඕන. අපේ සියලුම දේ කියන්නේ මතකය. මුල මතක තියෙනම් කවදාවත් වරදින්නේ නැහැ. මම දන්නවා ප්‍රවීණයන්ට අපිත් එක්ක වැඩ කරන මේ සියලු දෙනාට මුල මතකයි. දැන් ගොඩක් අය වැරදි කියනව නෙවෙයි. මේ සියල්ලත් එක්ක අත්දැකීම් එක්ක ආපු දේවල්. දැන් ආයෙත් ඕනේ ෂණිකව ජනප්‍රිය වුණා. එතනින් කතන්දරේ ඉවරයි. ඒක නෙවෙයි මේ සියලු අත්දැකීම් අපි කියනවා කට්ට කනවා කියලා. ඒ කාපු කට්ටත් එක්ක සියල්ලත්ම සුන්දර ගමනක් යනවා. ඉතින් මුලින්ම කවදද දැනුනේ? ජනතාව මාව දන්නවා. මම ජනප්‍රියයි කියලා දැනුනේ කවද වගේ දවසකද? මෙහෙමයි මට හිතුනේ මුල්ම වේදිකා නාට්‍ය දම්ම තමයි. වේදිකා නාට්‍ය මුල්ම වේදිකා නාට්‍ය කරලා ලුම්බිනි මොකද ඒ කාලේ වේදිකා නාට්‍යයට ස්වර්ණමය යුගයක්. ලුම්බිනිය ගියේ තිබුණේ. ඊට පස්සේ දෙවෙනි ෂෝ එක තිබ්බා කිරිබත්ගොඩ YMB එකේ. ඊට පස්සේ ටවර් එකේ තිබ්බා. ටවර් එකේ තුන්වෙනි ෂෝ එක කරනකොට ඇත්තම වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර මම ජනප්‍රිය කියලා හිතුනේ. ඒක හේතුවක් තියෙනවා. වේදිකාවට ඇවිල්ලා අර ජයසර පොස මහත්මයා ඇතුළු ප්‍රවීණී උපගේම අස්සන් ගත්තා. මම ඉතින් පැත්ත වෙලා හිටියා සමරු කලාපුවලට. මේ සමරු පොත්නේ කාලේ තියෙන ෆොටෝග්‍රාෆ්නේ. මම පැත්තේ මාව දුරන්නේ. අනේ දුවන ඇවිල්ලා මගෙනුත් අස්සන් ගත්තා. ඒගොල්ලෝ බැලුවා කිව්වා ලුම්බිනියේ හොඳට රඟපෑවා. මේ ඉතින් තමයි මට දැනුනේ මාවත් මිනිස්සුන්ට දැනලා අතර ඉන්නවා කියන එක. ඉතින් ඒක ලොකුම සතුටක්. ඉතින් මුලින්ම අම්මා සතුටු වෙන්නේ නැති. ඇත්තටම ඉතින් පස්සෙන්ම හිටියා කිව්වනේ. කොහොමද අම්මා මුලින්ම ප්‍රතිචාර කරා මගේ පුතා දැන් රජෙක් වගේ රටම දන්නවා. තාත්තත් ඒකෙන් සතුටු වුණා දවංකව. ඔව් අනිවාර්යෙන් මේ මම තාත්තකට ගොඩාක් වෙලාවට තාත්තා කාර්යබහුලත්වයත් එක්ක මන ගපන වේදිකා නාට්‍ය බලන්න එන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අම්මා එනවා. හැබැයි ඒ වුණා කියලා අම්මා ඒ තියෙන මං ලබන ජයග්‍රහණ ඔක්කොම රැයට ආවම තාත්තට කියනවා. ඉතින් මොකද ඉස්සර අපි පොඩි කාලේ අපි හරි සුන්දරයිනේ අපේ බොහොම එකතු වෙලා තමයි කතා තාත්තා රැයට කීයට හරි එනකන් අපි ඉන්නවා කන්නේ නැතුව. ඉතින් මේ වගේ ලස්සන වටපිටාවක් එක්ක අම්මගේ ආශිර්වාදයත් එක්ක ඉන්න වෙලාවේ පියාගේ කොහොමද තත්ත්වය තිබුණේ කියන්නේ මේ කලාව ගැන වාගේ දක්ෂතා ගැන හැඟීම තමයින් දැන් අර කතාවක් තියෙනවා අම්මා ප්‍රසිද්ධිය ආදරය කරයි තාත්තා නිහඬව කඳුළු සලයි කියලා. ඒකද තාත්තලාගේ ආදරේ හදවතින් ඉතින් එළියට දාන්නේ නැහැ. කියමනක් තියෙනවා අම්මගේ කුසේ පිළිසිඳ ගත්තට තාත්තගේ ලයේ තමයි දැඩි වෙන්නේ කියලා. ඒක තාත්තගේ ආදරය එදා ඉඳලම තියෙනවා. දැක්කේ නැති දරුවා වෙනුවෙන්. ඔව්. ඉතින් අපේ තාත්තත් එහෙම අපේ ජයග්‍රහණ දිහා නිහඬව තමයි මේ තාත්තා භුක්ති විඳින්නේ. මම උදාහරණයකට මම පොඩි කාලේ ඉගෙන ගත්තේ අම්මා කිව්වේ ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. නමුත් දැන් මම ඇක්ටර් කෙනෙක්. මේ ડોක්ටර් වල ඇක්ටර් හොඳයි. මේ මොකද මිනිස්සු සූපත් කරන එක නේ කෙනෙක් කරන්නේ කලාවෙන්. දෙකම එක හා සමානයි. ඉතින් නමුත් අර තිදී පිළිගැනීමත් එක්ක වෘත්තීය මට්ටමේ යම් වෙනසක් වුණාට ආදර ගෞරව එක වගේ වෙන දේ අඩු වුණාට ආස්වාදයේ පැත්තෙන් වෙනස් මේ නැති විඳීම පැත්තෙන් බොහොම ඉහළ තැනක අපි. ඉතින් තාත්තා ඉස්සර අපේ තිබුණා හරි ලස්සන කුටුම්බයක් තියෙන්නේ. රේඩියෝ ටීවී රේඩියෝ කියන මොම් පැලස් මොන්රතන්න. අපි පාඩම් කරුවේ නැත්නම් ඔක අහන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ඒක අහන්න හින්දා 8:00ට යන්නේ 8 වෙනකොට පාඩම් ඉවර කරනවා. ඒක කාලසටහනක් තිබුණා ගෙදර. 8ට ඉවර කරලා කන්න ඕනේ. ඊට පස්සේ 8:00ට නාට්‍ය අහන්න දෙන්නේ. සියලු දෙනා එකතු වෙලා තමයි රේඩියෝ එකෙන් අහනවා. වයර්ලස් කියලා කියන එක. මේ ඉතින් 9ට අහලා නිදින්න ඕනේ. පාන්දර නැගිටින්න ඕනේ. 5ට නැගිටලා පාඩම් කරන්න ඕනේ. මේ ඒ පුරුද්ද අදටත් අද මම පාන්දර නැගිටලා තමයි පිටපස්සට යන්නේ. නාට්‍ය පිටපස්සට යන්නේ පාන්දර 4ට නැගිටලා. ඊයර පාඩම් කරපු පුරුද්ද. ඉතින් තාත්තාට දැන් රාත්‍රී රැයට ගෙදර එනවා. ආවෙන් පස්සේ තාත්තා මෙහෙම වාඩි වෙනවා. මේ මේසයක් තියෙනවා. අපි කට්ටිය ඔක්කොම මෙහෙම වාඩි වෙනවා. ඉතින් අර තාත්තා බෙදාගත්ත පස්සේ අපි ඔක්කොම බෙදාගෙන කනවා. ඒ කනකොට අම්මත් පැත්තකින් වාඩි වෙනවා බිම. පුටු දෙනකොට බිම වාඩි වෙනවා. තාත්තා උඩ ඉන්නේ. අම්මා ඒක තමයි ඒ කාලේ ජීවිතේ විඳපු ලස්සන. අම්මා එදාට තාත්තට අපි කරපු හොඳ නරක ඔක්කොම ටික කියනවා. ඉතින් නරක තාත්තා හිතේ තියන් ඉන්නවා. එක සිද්ධියක් මට මතකයි ගහන්නේ නැහැ. ඉඳලා හිටලා ගහන්නේ වැරදි ඔක්කොම එකතු කරලා. දවසක් තමයි මේක හොඳ අත්දැකීමක්. අපි මායි අයියයි එකතු වෙලා මේ ගෙදර තිබුණා කතරම ගිහිල්ලා ඉස්සර ගේනකොට අපේ තාත්තලා ඉතිරි කිරීම බැංකු ගණන් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ සීට්ටු දානවා. එහෙම නැත්නම් කැටේ වලට සල්ලි එකතු කරනවා. ඉතින් ලොකු මුවෙක්ගේ හැඩේ කැටයක් ගෙනාවා කතරගමේ ඊළඟට. ඒක තමයි දැන් සල්ලි දාන්නේ ගෙදර. දවසක් අයියයි මායි එකතු වෙලා මේක කැඩුවා. කඩලා සල්ලි ගත්තා. පාරු කාසේ තිබුණේ මහ ලොකු ගාණක් තිබුණේ නැහැ මේක දැන් ආත රහු වෙනවනේ අම්මා තාත්තා කියනවා. ඒ කාලේ හිටින් ලොකු දෙයක් ඒක. පිටිපස්සේ වත්තේ මේක වැරළුවා. වරලා උඩින් මල් පෝච්චියක් තිබ්බා. දැන් තාත්තට පහවදා තාත්තා ආව කඩේ වහලා. අපි පන්ති යන ඩෑස් වෙලා ඉන්නවා. මම මේ කඩේ වහලා ආවේ අද උඹලට මේ දඬුවම දෙන්න. ගැට ගැහුවා. ගෙදර තිබුණ ආත්ත ගහ කණුද ගස් කියන්නේ. අපි දෙන්නා ගැට ගැහුවා.
දැන් තාත්තා දන්නව කැටේ කැඩුවේ කවුද කියලා. දැන් අහුණානේ දැන් අර අලුත් පස එතනින් අහුණා. වැඩේ අහුණා. අලුත් පස තාත්තා චෙක් කළා බලනවා අහුණා වැඩි. පස්සේ අපි දෙනාට පොල් ඉත්තක් කැඩගෙන ගෙවුවා. පොල් පිටක් කැඩගෙන ගෙවුවා. ගැහුවේ තාත්තා ගෙවුවා මං ගහන්නේ උඹලට මේ සල්ලි හින්දා නෙමෙයි. සල්ලි වලට ලෝභ කරව නෙමෙයි. උඹලා මේ වැඩේ වැරද්ද කළා අද මං නිහඬ වෙයිටොත් උඹලා අනාගත දවසක මිනිහක් මරලා පොළොවට වල්ලයි කිව්වා. හරි? ඒ පාඩම අම්මා වැළක්වෙත් නෑ. අම්මා ළඟටවත් ආවේ නෑ. තාත්තා ගැහුවා. පොල් පිටක් කැඩගෙන ගැහුවා. ඒක මට අදටත් මං අන්සතු විදියක් නිකමටවත් තිබුණොත් අපි ගොඩක් වෙලාට අපි නාට්‍ය වලට ගම ෆෝන් තැන් වල දාලා සල්ලි තැන් වල කවදාකවත් ඒ තණ්හාව එතන ඇති වෙන්නේ අර පාඩමත් එක්ක. ඔව් නියම දේ නියම තැනදී දීපු නිසා ඉතින් ජීවිතය අද විඳිනවා සහ නියම මාර්ගයේ ගමන් කරනවා. ওই දේවල් එක්කම දැන් තවත් පදනමක් ගැන මේ දවස්වල කතා වෙනවා. මට පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරන්න. ඔව් මෙහෙමයි මම ස්වාමීනි මම අපේ ඒකත් අපේ අම්මගෙන් ලැබිච්ච ආభాෂය අම්මා සමාජ සේවය කළා. ඒකත් එක්ක මම සමාජ සේවය පැත්තට ගොඩාක් නැඹුරුයි. මගේ තියෙනවා සමිති සමාගම් ගණනාවක්ම නිරතල හොබනවා. මොකද මම යමක් හරියට කරන හින්දා සමිති සමාගම මම බැඳුනම මාව එතන ඉහළම නිලයකට පත් කරගන්නවා. සියල්ලෝම විශ්වාස කරනවා මෙතුමා ඒ දේ හරියට කරයි කියලා. ජාතික මහජන සෞද සංසදයේ මම ලේකම්. විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනමේ මම සභාපති. එතකොට හරිත කලා පදනම කියන කලාකරුවන් එකමුතුවක් තියෙනවා. ඒකේ සභාපති. එතකොට ජාතික කලා සංසදයේ තියෙනවා ඒකේ සභාපති. ඉතින් ඊට අමතරව මම සාමමිනිසුරු මට පදවියක් ලැබුණා ලංකාවෙම. ඉතින් එක්සත් සාමමිනිසුරු සුබදා සංගමය කියලා ඒකේ මම විධායක සභිකේ. ඒකට මේ ළඟදි වැදුනේ. ඉතින් ඒකෙත් මාව දැන් ඉහළ නිලයකට ගන්න ඒගොල්ලෝ යෝජනා කරනවා. ඒ වගේ සමිති සමාගම් ගණනාවක ඒකේ ප්‍රධාන වෙන්නේ විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම. විජය කුමාරතුංග තමයි මගේ පරමාදර්ශී චරිතය. එතුමා මියගිය දා ඉඳන් හැම අවුරුද්දකම මම එතුමාගේ උපන්දිනයේ ඔක්තෝබර් 9 ඝාතනය කරපු දවස් පෙබරවාරි 16 උත්සව දෙකක් කරනවා. මේ උත්සව දෙක මම මූලික වෙලා කරන්නේ මොකක් හරි දෙයක් කරනවා. එක්ක සංගීත ප්‍රසංගයක්, එක්ක ඇස් කනඩි සායනයක්, එක්ක ලේදන් දීමක්, එක්ක මොකක්කෝ සමාජ සේවයක් ගමට මේ පාර අපි රෝදපුට දුන්නා. රෝදපුට 15ක් දුන්නා. චන්දිකා වර්ණානායක කුමාරතුංග මැතිණිය තමයි අනුශාසක වශයෙන් ඉන්නේ විජය කුමාරතුංග නෝනා. ඉතින් එතුමිගේ අනුග්‍රහයෙන් අපි රෝදපුට 15ක් දුන්නා. ඊට අමතරව චමිල් මගේ සංකල්පයක් තියෙනවා විජය කුමාරතුංගගේ ගීත ගොඩක් ජනප්‍රිය වුණේ නැහැ නේ. ඒ කාලේ ගොඩක් ගීත වාරණය කළා, තහනම් කළා. මේ දේශපාලනික ප්‍රශ්නත් බලපෑම. තැටිවල ඉරියද ඉස්සරහ මම සංස්ථාව විතරනේ තියෙන්නේ. දැන් channel ගොඩක් නැහැ. තැටියක් ගිහින් දුන්නම කරන්නේ දේශපාලන බලපුලුවන්කාරකම් පෙන්වන්න ඒකේ ඉන්න බලධාරී මේ තැටි ඉලක්ක අදිනවා. ඊට තැටිය ප්‍රචාරය කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ගීත මම සංරක්ෂණය කරනවා. ඒ සංරක්ෂණය කළා දැන් මම ඒ ගීත අලුත් අයට දෙනවා. දීලා පත්‍රේ දානවා දැන්වීම පළ කරලා මුළු ලංකාවෙම කැඳවනවා. කැඳවලා පළවෙනි වටේ ඕන සින්දුවක් කියන්න පුළුවන්. දෙවෙනි වටේ අවසාන වටේ වෙනකන් අපි දෙන විජය කුමාරතුංග ගායෝ ගීත 60ක් CD 3ක් දෙනවා. ඒකෙන් තෝරා ගන්න විජය කුමාරතුංග ගායෝ ගීත. ඒ විජය ගීත තරුව තේරීමේ තරගේ හැම අවුරුද්දෙම ශ්‍රී ලංකා ගුවන් සංස්ථා කුමාරතුංග මැදිරියේදී අපි පවත්වන මේ පාරත් එක පෙබරවාරි 17 වෙනිදා පැවැත්වුවා. මේ කීවෙනි වරටද පැවැත්වුවේ? ඒ විජය ගීත තරුව තේරීමේ තරගේ තිබ්බේ 7 වෙනි වතාවට මේ. නමුත් විජය කුමාරතුංග අනුස්මරණය කරන උත්සව අපි අවුරුදු 32ක් තිස්සේ විවිධ ආකාරයෙන් මේ හැමතැනම මම මූලිකත්වය අරගෙන ඒ කටයුතු කරනවා. ඒකට විජය කුමාරතුංග මහත්මයාගේ අක්කා රූපා කුමාරතුංග මහත්මිය, ඒකට පූජ්‍ය මාදම්පගම අස්සජි නායක හාමුදුරු මේ වගේ අපි කීප දෙනෙක් ඒ සම්මුල්ලලා කටයුතු කරනවා. ඉතින් මේ සිදුවේ යුත්තේ මොකද මේ කලගුණ සලකන්න මොනේ කියලා තමන්ගේ ප්‍රවීණිය දක්ෂයෙක් තමන් ගරු කරපු කෙනෙකුට ඉතින් මේ දේ තමයි සිදුවේ යුත්තේ. ලංකාවට ආදර්ශයක් වෙන්න මෙතුමා ගොඩක් දේවල් කරනවා. ඉතින් මේ ලස්සන කතා බහ මැද අපිට පොඩි මද විරාමයට යන්න වෙනවා මතක මන්දිර තුලින්. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන ගාලා ලබදුවේ අබේසික ලිබඩු මාලිගේ ඉහළ මාලයේ තමයි. දුරකථන අංකය අපිත් එක්ක සම්බන්ධ වෙන කවුරු හෝ කැමැත්තෙන් ඉන්නවා මේ වගේ වැඩසටහනකට. 077 321 39 66. මම ආයෙත් මතක් කරනවා දුරකථන 077 321 39 66. ලබදුව ඉහළ මාලයේ කියන අපි අබේසික ලිබඩු ඉහළ මාලයේ සිද්ධ වෙන ගමන් ඔන්න පුංචි විරාමයකට යනවා අපි මතක මන්දිර තුලින්. තස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න තම ශක්්‍යතාව තම මනසින්ම දැකිය යුතුයි. මේක බුදුන් වහන්සේ දේශනා කරලා දාලා පිරිනිවන් පාන ස්වල්ප කාලයකට ඉස්සෙල්ලා තමාම ආත්ම ප්‍රතිචාරණව ආත්මේ ප්‍රදීපයක් කොටගෙන ඉදිරියට යන්න මේක කිව්වේ භික්ෂුන් වහන්සේලාට. ඇයි අපිට හොඳ නැද්ද? අපටත් ඒකේ තරමටම අදාළයි අපි හිතන ඉලක්කය කරා යන්න.
ඉතින් උන් ආයෙත් අපි හරිදේ ටීවීත් එක මතක මන්දිරත් එක්ක එකතු වෙනවා. මතකයේ අවදි කරන්න. ඉතින් දක්ෂ ප්‍රවීණයෙක් එක්ක ඉන්න වෙලාවේ ගොඩක් ලස්සන දේ තියෙනවා. තවත් අපි සින්දුවක් රස විඳලා වැඩසටහන පටන් ගමු. ඔව්. මම ආසම ගායකයෝ 3 දෙනෙක් ඉන්නවා. එච්.ආර්. ජෝතිපාල, විජය කුමාරතුංග, එඩ්වඩ් ජයකොඩි. මම ජෝතිපාලයන්ගේ ගීතයක් ගායනා කරන්නම්. ජෝතිපාල සහ ඇන්ජනි ගුණතිලක මහත්මිය ගායනා කරපු ගීතයක්. ආවාසය ආදරේ චිත්‍රපටයකට ගාමිණී පොන්සේකා සහ මාලිනී පොන්සේකා තමයි මුළු රටක්ම ආදරය කරන හඬවල් දෙකක්. ගාමිණී මාලිනී රඟපාන්නේ. සරත් දත්තනායක සංගීතවත් කළේ. කරුණාරත්න අබේසේකර සින්දු ලියලා තියෙන්නේ. ලෙනින් මොරායස් සරත් රූපසිංහ නිර්මාණය කරපු ආවාසය ආදරේ චිත්‍රපටයේ මේ ගීතය මම ගායනා කරන්නම්. රන් මසුරන් කිරි ගරුඬ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවාසොයා 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 ආදරේ ආවාසොයා 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 ආදරේ දෙසවන් වැසුනද දෙනුවන් වැසුනද ඔබේ හඬ ඔබේ රුව මට සිහිවේ හිනැහි ආකාසේ තරිඳා නැගෙනාසේ ආවාසොයා 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 ආදරේ ආවාසොයා 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 ආදරේ ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි මාලයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවි මාලයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවි රන් මසුරන් කිරි ගරුඬ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවාසොයා 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 ආදරේ ආවාසොයා 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 ආදරේ කල්ප ගණන් එකතුව උන්සේ නිරතුරු මට වැටහෙයි අල්පය කුදු ඔබ ළඟ නැතිනම් කල්පය ලෙස තේරෙයි ජීවිතේ මිහිරි බැව් හැඟෙන්නේ ඔබෙන් තමයි ජීවිතේ මිහිරි බැව් හැඟෙන්නේ ඔබෙන් තමයි රන් මසුරන් කිරි ගරුඬ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවාසොයා 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 ආදරේ ආවාසොයා 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 ආදරේ බොහොමත්ම සතුටුයි බොහොමත්ම හැඟීම්බරව මේ ගීතය ගායනා කළා. ආවාස ඔයා ආදරේ. ආදරෙත් සොයා ගත්ත කියලා කිව්ව කතර ගමදී. කොහොමත් බොහොමත්ම ලෙන්ගතුකමක් ඇති මේ ජීවිතයත් එක්ක මම කියන්නේ මේ කලා ජීවිතේට. ඇයගෙන් ගොඩක් පිටුවහලක් ලැබෙන්නේ නැති නේද දැනට? අපිට මට ලැබෙන ලොකුම පිටුවහල තමයි මට මගේ නිදහසේ වැඩ මගේ කලා කටයුතු දැන් බයිලක් වෙලාට පාන්දර 3ට එක ටෙලි නාට්‍යයක ෂූටින් ගිහිල්ලා ඇවිල්ලා ආයේ පාන්දර 5ට ඊළඟ ටෙලි නාට්‍යයේ ෂූටින් යන්න වෙනවා. එහෙම අවස්ථාවක් තිබුණා පෞගිය කාලේ. මහනුවරේ ඉඳන් රම්බැදිමින් ෂූටින් කරලා එනවා. ඇවිල්ලා බහින්නේ 3ට. ඊට පස්සේ බණ්ඩාරගම චන්ද්‍රරත්න මාපිටිය මහත්මයාගේ ටෙලි නාට්‍යයක ෂූටින් මට මතකයි සකිසන්ද එලියස් දෙවෙනි කොටසේ ආයි පාන්දර 5ට මාව ගන්නවා. මං අර ගෙදර ඔච්චයක් දාලා නාඩි කිහිපයක් වගේ තමයි ඉන්නේ. ඒක තේරුම් ගත්ත බිරිඳක් සහ මට ඇත්ත වශයෙන්ම ඇඳුමක් මදින්නත් බෑ. මගේ ඇතින් ඇඳුම් මැදුව පිච්චෙනවා. ඒක මගේ අත්තරදිමක් කරන්නේ මම දන්නේ ඒක මකට ඇඳුම් මැදලා දෙන්නේ කෑම ටික හදලා දෙන්නේ බිරිඳ ඒ හයිය තමයි මගේ කලා ජීවිතයේ මේ අවුරුදු 38ක මේ දීර්ඝ ගමනේ රහස. ඇත්තම කිව්වොත් ජීවිතය තේරුම් ගත්ත වගේ මේ කලාවත් තේරුම් ගත්ත කෙනෙක් ලැබුණ එක එතුමගේ ලොකුම වාග්යක්. ඉතින් අදටත් ඒ ගැන සතුටු වෙන ගමන් ටෙලි නාට්‍යයක අමතක නොවනම චරිතයක් තිබුණද? දැනට මෙතෙක් රඟපාපු චරිත වලින් මොකද්ද දැනුණුම චරිතය? මෙහෙමයි මම ගොඩක් ආස කරනවා මට බැරි වුණේ චමිල්
ගාමිණී ෆොන්සේකා මහත්මයයි මාල්නී ෆොන්සේකා මහත්මියයි ශ්‍රියානි අමරසේන මහත්මියයි එක්ක විතරයි මට රඟපාන්න වෙන්නේ. අනිත් හැම නළුවෙක්ම රඟපාලා තිනවා. මම බොහොම ආසයි ජෝබ් වික්‍රම මහත්මයාත් එක්ක රඟපාපු සුරපුර සර කියන ටෙලි නාට්‍ය මේ බද්දේගම ප්‍රදේශයේ ෂූටින් කළේ. ඔය තිලක ගුඩා හෙට්ටි කියලා පොත් ලියන එක්කෙනෙක් ඉන්න ඔය බද්දේගම. එයාගේ පිටපතක් චන්ද්‍රත්මා පිටිම අධ්‍යක්ෂණය කරේ. ඒකේ ජෝබ් වික්‍රම මහත්මයා රඟපාන උන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එතුමා ඇවිල්ලා විශ්වකෝෂයක් ලෝකයේ මම විනාඩියක් කියනවා මමත් යම් දෙයකට යන්නේ ඉස්සෙල්ලා ජෝබ් වික්‍රම මහත්තයා කොටසක් හරි බලලා තමයි යන්නේ. ඒක මොකට මට තේරෙන්නේ නැහැ. ඒ තාත්වික බව ශනිකව ගන්නවා. මට තේරෙන්නේ නැහැ. මහා ලොකු නළුවෝ කියලා පිරිසට අපහාසයක් නෙවෙයි. ජෝබ් වික්‍රම මහත්තයා කියන්නේ තේරුම් ගන්න බැරි එක ශනිකව චරිතෙන්න චරිතයක්. මම අදටත් පොඩ්ඩක් බලලා මෙතුමගේ දක්ෂතාවය බලලා තමයි මත් ඇත්තටම බොහොම ගරු කරන චරිතයක්. අනිවාර්යයෙන්. ඉතින් මේ මතකයේ හරි භාෂයක් විතර මේ බද්දේගම මේ ගාල්ලේ ඔය තල්පේ බීච් 7 කිලෝ හොටල් එක නතර වෙලා මම දැන් ඒ සුනාමියට ගිහිල්ලා ඇති. සුනාමියට කලින් වෙච්ච දෙයක්. මේ අපි මේ පැත්තේ තමයි ෂූටින් යන්නේ. ඒක මට හරි සුන්දර මතයි. ඇන්ටන් ජූඩ් එමත් එක හිටියා. අපි උදේට සින්දු කියා තමයි ඇන්ටන් ජූඩ්යි මමයි ෂූටින් වලට යන්නේ. ජෝබ් වික්‍රම ඉස්සරහට ඉස්සරහා ඉඳගෙන ඉතින් යන ගමන් මේ තට්ටු කරනවා අපි සින්දු කියනකොට. ෂූටින් එනකොට එනකොට හරි සුන්දරයි. මොකද රෑ වෙනකන් දැන් වගේ යන්නේ නැහැ. 6-7 වෙනකොට ඉවරයි. එනකොටත් අපි ඇන්ටන් ජූඩ්යි මමයි සින්දු කියන්නේ. මේ ඉතින් ජෝබ් වික්‍රම බොහොම ප්‍රතාපවත් මිනිස්සෙක් වුණාට බොහොමත් ලෙන්ගතු චරිතයක්. ඒ දේ අතර අපිත් විඳිනවා. ඒ වගේම සිනමාවේ මොකක් හෝ තියෙනවද අමතක නොවනම චරිතයක්? සිනමාවේ මට තියෙන අමතක නොවන චරිත තමයි මේ ඉරළඟ වැඩි කියන චිත්‍රපට චන්ද්‍රත්මා වැඩි මහත්මයාගේ මම හොඳ චරිතයක් කළා. මට පුවත්පත් කලාවේදීගේ චරිතයක් තිබුණේ. ඒක මම බොහොම ආසාවෙන් කරපු චරිතයක්. අනිත් එක තමයි ගින්දරේ. උදේකාන්ත වර්ණසූරි මහත්මයාගේ ගින්දරි 1 2 දැන් 2 ළඟ දිනනවා. දෙකේම මම රඟපෑවා. බොහොම සුන්දර චරිත දෙකක්. ඒක අදටත් මිනිස්සු බොහොමත්ම රසවත් කතාව. මිනිස්සු දැන් ගින්දරි ටීවී එක යනකොට මට කෝල් එනවා. අන්න ඔයාගේ එකක් යනවා කියලා යාළුවෝ පවා බොහොමත් මිනිස්සු වින්ද කතා දෙක. ඉතින් ඒ දෙක මට ඒ ෆිල්ම් තුන මට මතකේ තියෙන හොඳට. හිතෙනවද යම් දෙයක් මට තාමත් ලැබිච්ච නැති චරිතයක් මට කරන්න දෙයක් තියෙනවා කියලා ඊට එහා ගිය චරිතයක් මට බැරි වුණේ මේ හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න. මේ පොයේ ටෙල් නාට්‍යයක මට කතා කරලා තියෙනවා හාමුදුරු කෙනෙක් චරිතයක් කරන්න. මට මේ වෙලාවේ මගේ නෝන කැවිලා තට්ටේ ගන්නවට. තට්ටේ ගාලා රැවුල කපනවට හාමුදුරු චරිතයට කැමති නෑ. මං මට විග්ගයක් පාවිච්චි කරලා කරන්න පුළුවන් නේද? නෝනා කැමති ලෙඩ දෙන්න එපා. මගේ ආසාව තමයි. ඉතින් මේ විග්ගයක් පාවිච්චි කරලා රඟපාන්න පුළුවන් නම් මට ඒ චරිතය දෙන්න කියලා මං අධ්‍යක්ෂට කියලා තියෙන මචං ඒක ලැබෙයි ළඟදී. ඒක තමයි මට රඟපාන්න ලැබුණු චරිතය හාමුදුරු චරිතයක්. දැනට වේදිකාවේ මේ දවස්වල කරන නාට්‍ය ගැන පොඩ්ඩක් මතක් කරොත්. දැනට මගේ අලුත් නාට්‍යයක් ඊයේ පටන් ගත්ත මං රඟපාන සින්දු කාමරේ රීමික්ස් කියලා. සනිල කේ රණවීර සහ සුමුදු සෙන්රත් තමයි ඒක නිර්මාණය කරන්නේ. මම ප්‍රධාන චරිතය කරනවා. ඊයේ තමයි මොහොරත් වල තිබ්බේ. ඒකේ පුහුණුවීම් කරනවා. ඉතින් ඔය පරණ නාට්‍ය නම් ගොඩාක් නතර වුණා. අය මෝදර සොයිසා අල්ලපු ගෙදර හීන්සරේ වගේ ඒවා මේ පාස්කුද්ද බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තාම ඒවා සක්‍රියව මේවා වුණේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි මම මේ අලුත් වේදිකා නාට්‍ය ඊයේ අපි මිත්‍රයෝ දෙන්නත් එක පටන් ගත්තේ. මේ සහ ඊයේ මගේ ටෙලි ෆිල්ම් එකක් මම පටන් ගත්තා මේ සුරවිරු දරුවෝ කියලා දරුවා අධ්‍යක්ෂණය මගේ. ඒක ක්ලීටස් මෙන්ඩිස් සමන්නල් මේදා සෙනට් දික්කුඹුරු ජයතිලක හේරත් සමන්නල් මේදයත් මතක් කරනවා. බොහොම ලෙන්ගතු චරිතයක්. මගේ හැම නිර්මාණයකම ඉන්නවා. මම සින්දුනලාව කළා මගේ ළමා චිත්‍රපටයේ සින්දුනලාව. එතකොට සීට්ටු කඩේ මාර වැඩි කියලා කොමඩි DVD ෆිල්ම් එකක් කළා. ඒකේ මගේ හැම නිර්මාණයකම ආල්මේදා ඉන්නවා. දැන් මගේ සුරවිරු දරුවෝ එකෙත් ළමා නිලියක් හඳුල්ලා දෙනවා විහාර ආශිස්සනා කියලා. මගේ පෙර පාසලේ දරියක් බොහොම දක්ෂකාන්තියෙන් දරියක්. ඇගේ ඒ පළවෙනි රංගනය මගේ නාට්‍යයට ගත්තා ෆිල්ම් එකට ගත්තා. ටීඩී විද්‍යාලංකාර එහෙමත් ඉන්නවා ඒකේ. ඒකේ චූටිනුල් ළඟදී පටන් ගන්නවා. ඒක දැන් මේ දවස්වල ලියමින් පවතිනවා. විමලරත්නදී කටුලන්ද ලියපු පිටපතක් මම පොඩ්ඩක් ඒ තිරාචින සංශෝධනය කරමින් මේ දවස්වල ලියනවා. ඉතින් මේ ඒව තමයි අලුතෙන්ම කරන වැඩ. ඉතින් ඒ දෙක තමයි මේ දෙක සම්බන්ධ මිනිස්සු අපේ ලක්ෂ්මන් පුෂ්පන් මහත්මයාගේ සම්බන්ධ මිනිස්සු විකාශන නාට්‍යයක් හොඳ ජනප්‍රිය නාට්‍යයක් සෝමිලි සේනානායක මහත්මයා අන්තිම පිටපත. ඒකේ දැන් දෙවෙනි කොටස කරන්න කියලා තියෙනවා. මේ නාලිකාවෙන් දැන් ඒකත් රැස් තියෙනවා අපි. මේ සියලු දේවල් එක්කම Taman ඉගෙන ගත්ත දේ Taman දන්න දේ නවකයන්ට බෙදා දෙන්නත් මෙතුමගේ තියෙනවලු අදහසක්. මම ඒක ගැන පොඩ්ඩක් අහන්න. ඔව්. ඊයේ මම නැකත් 3ක් තිබුණේ නැකත් දවසක් වැඩ 3ක් පටන් ගත්තා. මගේ භූමිය මම කලායතනයක් ආරම්භ කළා. සරසි රංග කලා නිකේතනය කියලා විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනමට අනුබද්ධවයි කරන්නේ. ඉතින් මේ ඒක යටතේ මම පටන් ගත්තා ඊයේ උඩරට පහතරට නැටුම්. ඔය පණිභාරත පරම්පරාවෙන් හේමන්ත මහත්මයා සහිත මගේ නෝනා තමයි නටුම් පන්ති කරන්නේ. කටහඬ ගුවන් විදුලි නිවේදක සහ රංගනය පිළිබඳ පාඨමාලා දෙකක් මම කරනවා. ප්‍රවීණ ශිල්පීන් දායක කරගෙන රූපලාවන්‍ය පාඨමාලාවක් මගේ නෝනා කරනවා. එතකොට ඊට අමතරව මේ විවිධ ඕගන් වාදනය
අපේ සම්පත් හෙට්ටිආරච්චි. එතකොට වයලින් වාදනයේ නිමල් සිරිකෝරේ මහත්මයා, ගිටාර් වාදනයේ බන්දු නිශාන්ත. ඉතින් ඒ අය ඒ පාඨමාලා ගණනාවක් අපේ මේ සරසි රංගකලා නිකේතනේ ඊයේ පටන් ගත්තේ. දැන් සෙනසුරාදා තමයි පාඨමාලා ආරම්භ කරන්නේ. පුහුණුව අවසි අයට ඉදිරියට යන්න අවශ්‍යයට ඔන්න තැනක් තියෙනවා. මතක් කරන්න දුරකථන අංකය නැවතත් සම්බන්ධ වෙන කැමැත්තෙන් ඇති ලංකාවේම අය. 07223 440 220 440 මතක තියාගත යුතු කාරණාවක් තව කියන්න ජමිල්. මගේ මින් පස්සේ මම කරන නිර්මාණ වලට මම සම්බන්ධ කරන්නේ මගේ කලා නිකේතනයේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසුදරු දරියෝ. එයා තමයි අතරම පුහුණුවක් ලද අය. ඔව් මොකද මගේ වේදිකා නාට්‍යෙදී ආපු ශිල්පීන් ගොඩාක් ඉන්නවා. වසන්ත කුමාරවිල මගේ වේදිකා නාට්‍යෙදී ඉස්සෙල්ලාම ආවේ. අපේ ජනප්‍රිය මනලිවේ. ඒතර ප්‍රියන්ත ඊශ්වර මේකප් ආටිස්ට්. මගේ වැඩවල මුල්ම පන්නරේ ලැබේ. බද්දුල වීරසේකර කලා අධ්‍යක්ෂ. මගේ වැඩවලින් තමයි යා එළියට සංජය නිපුණාරච්චි මේකප් ආටිස්ට් සම්මානීය මේකප් ආටිස්ට්. මගේ වේදිකා නාට්‍යෙදී තමයි යා මේ කලාවියත් පොත් ලැබුවේ. ඉතින් ඒ වගේ ශිල්පීන් බිහි කළා දෙනවා. මගේ ඊළඟ මගේ ගමෙන් දැන් දක්ෂතා ඇති වෙන පිරිසක් බිහි කරන්න තමයි ගමේ මේ කලා නිකේතනේ පටන් ගත්තා. ඊට කලින් මම කළා දෙල්ගොඩ පිරිවෙනේ කළා. විවිධ තැන්වල පාඨමාලා කළා. ඔය රංගන වැඩමුළු කරනවා පෙරපාසල් ගුරුවරුන්ට එහෙම මේ පරිශීලකම් කාර්යාල හරහා. ඉතින් මේ අපි අලුත් පරපුරකට එන්න ඕනේ දැනුවත් පරපුරක්. අනිවාර්යයෙන් පුහුණුවක් ලද පිරිසක් තමයි ඉදිරියට යන්න ඕනේ. ශික්ෂණයක් තියෙනත් එපේ. පුහුණුවත් එක්ක ශික්ෂණය ලැබෙනවා. ශික්ෂණය නැතුව නෙමෙයි දැන් ගොඩක් අය ඇවිල්ලා මේ ක්ෂේත්‍රය විනාශ කරලා තියෙන්නේ. දැනුම් තේරුමක් නැහැ වෙන්නේ මොකද සිදුවේ යුත්තේ මොකක්ද ඉන්නේ පුහුණුවක් තියෙන කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. කාලට වෙලාවට වැඩ කරනවා වගේම හරි දේ හරි විදිහට කරනවා. මේ හරි දේට මේ මතක මන්දිර තුනුත් මේ මතකය අවදි කරන්නේ හරි විදිහටම තමයි. ඉතින් තවත් ලස්සන මතක ඇති. පොඩ්ඩක් මතකය අවදි කරොත් තවත් මට තව එකක් මතක් වෙනවා. මම දැන් විජය කුමාරතුංග මහත්මයා මාස කීපයක් දැන් පෙරක් ෂූටින් කරනකොට තමන් එදා ඇඳපු ෂූටින් වලට ඇඳපු සබත් දෙක මොන පාටද බෙල්ට් එක මොන පාටද කලාධ්‍යක්ෂ මතක් කරන්න එතුම අරන් එනවා. ඒ තරම් ලොකු මතකයක් තියෙනවා. මාස ගානකට පස්සේ ෂූටින් කළත් එංග ප්‍රතිචම් පෙලක් වෙලාවට එක සින්දුව උදේවරුේ කරන ලයිට් ප්‍රශ්නයක් මොකක් කරලා වෙලා කො වැස්සෙන්ද අවස්ථාවේ කරන්න හම්බෙන්නේ මාස 6කින් වෙන්න පුළුවන් ඒක ආයෙ කරන්න. හැබැයි එතුමාට මතකයි. ඒ වගේ මටත් මේක ලැබුණා මගේ ගුරුවරියගෙන්. මම ඒක මතක් කරන්න ඕනේ. මම 5 වසරේ ඉන්න කාලේ බැප්ටිස් විද්‍යාලේ සාහිත්‍ය සමිතියේ ලේකම්. මම හැමදාම වාර්තාව ලියන්න ඕනේ. මම දවසක් වාර්තා පොත ගෙදර අමතක වෙලා ගියා. සිංහල විෂය බාර හිටපු වික්‍රමසිංහ කියලා ටීචර් මේ ළඟදී නැති වුණා අවුරුදු දෙකකට කලින්. එතුමිය මට ගැහුවා කන පැලෙන්න. කනෙන් දුම් විසි වුණා. පස්සේ මම සිකුරාදා දවසක් ගෙදර ගියා කන රිදෙනවා අම්මා විනාකිරි දැම්මා. ඒ කාලේ අද්බේත් නිකරන්නේ දොස්තර ගාවට යන්නේ නැහැ. සවුන්ද අම්මා අනිත් එක දැන් කාලේ වගේ ගුරුවරුත් එක්ක එකට එක කියන ගහගෙන යන්නේ නැහැ. අම්මා බොහොම ගෞරවයක් තිබුණා ගැහුවා. ආවා දැන් ස්කෝල්ට. අපි හැම දෙයකටම අම්මා එනවනේ. අම්මා ඇහුවා සරපරසනේ මේ අම්මා ඇහුවා කරුණාවෙන්. ඇයි ටීචර් මේ දරුවා රෑ මේ කනකක් කියන කරේ ගෑගුවා. අනේ සෝරි පුතේ කියලා මට වාට් කරන්න. ඇයි ගැහුවේ කියලා. මම වළං කරගත්තා ටීචර්. ළඟ කිව්වා මේ ළමයා නායකයෙක්. සාහිත්‍ය සමිතියේ නායකයා මෙයා. නායකත්ව ගුණාංගයක් තමයි යුතුයකම් කිරීම. මෙයා වාර්තා පොත අමතක වෙලා කියන්නේ යුතුයකම පැහැර හැරීමක්. නායකයෙක් නොවිරු දෙයක්. ඒ නිසා මං ගැහුවේ කියලා මාව ඉබලා හැම ඊට පස්සේ සිංහල අවුරුද්දට මං ඒ ටීචර්ලා ගෙදර යනවා. අපේ හැම ගාඩටම ටීචර් එනවා. මගේ මගුල් ගෙදර පවා ආවා. ඒ ටීචර් දරුවෝ නැහැ. දරුවෙක් වගේ මට ආදරේ සැලකුවා. මේ මම එතකදී මම එයාගේ මරණ ගෙදර ගිහලා මම මේ අවමංගල සභාවේ කතා පාත්‍රයට මම සිද්ධිය කිව්වා. මොකද එදා ඒ ගත්ත පාඩමෙන් අදටත් මම ෂූටින් යනකොට මට අවශ්‍ය හැමදේම මම අරන් යනවා. ටූත් පේස්ට් එක, බුරුසුව, බ්‍රේක් රේසර් එක මේ ඔක්කොම ප්‍රොඩක්ෂන් එකකින් ඉල්ලන්නේ නැහැ. මම ඇඳපු ඇඳුම් මට හොඳට මතකයි. බෙල්ට් එක මොකද්ද, සරව මොකද්ද, අත බැනීම නම් ඒක. ඒක ඔක්කොම මට මතකයි. ඒ ඔක්කොම මම අරන් යන්නේ. ගොඩක් වෙලාවට දැන් අපේ නළුල්ලෝ ඉන්නවා. උදේ පාන good morning අයියා. අයියා ටූත් පේස්ට් එක දෙනවද? good morning අයියා. ටවල් එක අද්දගීම තුවා ඉල්ලනවනේ. දැන් තුවා එකෙන් තමයි තනිය පාවිච්චි කරන්න ගන්නේ. පෙලක් නළුවෝ ඉන්න මං කියන්නේ. අයියා මේ ෂූටින් එක මං ආවේ මේ ගිහින් බැලුණා ගෙදර ගිහින් වරගේ අයියා තුවාය දෙනවා. සබන් කැල්ලවත් තියාගන්න බෑ. සබන් කැල්ලේ මං තුවාය දෙනවා. බෑ කියන්නේ. තුවාය දීලා පස්සේ මං ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මං ගෙදර එනකන් කො මගේ බැනීමකින් තමයි පිහින්නේ. තුවාය කියන්නේ තනියෙන් තමන්ගේ පාවිච්චි කරලා තියෙන්නේ. මං බෑ කියලා දෙනවා. නොදී බෑ අපිට දෙන්න. යාළුකමට බැඳීමත් එක්ක අපිට දෙන්න. මම කාටවත් එහෙම කතා කරන්නේ නැහැ. ටූත් පේස්ට් එක මට ගෙනියන්න අමතක කරොත් මං ෂූටින් අතරතුර බ්‍රේක් එකේදී ලන්ච් බ්‍රේක් එකේදී හරි ළඟ කඩේකට ගිහිල්ලා මම ගන්නවා මිසක් කවදාකවත් මට පුරුද්දක් වශයෙන් මට හැමදාම ලංකාදීප පත්තරේ ගේන්න ඕන ගන්න ඕනේ කියවන්න ඕනේ පුරුද්ද පොඩි කායන කියවීම. ඉතින් මම ප්‍රොඩක්ෂන් එකට කියන්නේ මම සල්ලි දෙනවා. රුපියල් 20ක් දීලා කොතියක් දීලා මට තරහ නැතුව ටවුමට යනවා නම් මට ලංකාදීප පත්තරයක් ගියක් දෙන්න කියනවා. එහෙම අපි මේ ප්‍රොඩක්ෂන් වලට වාත වෙන්න හොඳ නැහැ. ඇන වෙන්න හොඳ නැහැ. අපේ වැඩේ අපේ ගෞරවයක් තියාගන්න ඕනේ. හරි දේ විදිහට දෙනකම් මේ හරි දේ ටීවීත් එක්ක මතක මන්දිර අවදි කරන වෙලාවේ ඒ ගුරුවරිය ලස්සනටම හරි දේ පෙන්නලා තියෙනවා. ඉතින් අද මෙතුමා අද මතක් කරන්නේ ඒක තමයි. හරි දේ දුන්නාම වරදින්නේ නැහැ ජීවිතය. පාසල් කාලේ වෙනත් ක්‍රීඩා මොනවා හරි කරා.
මෙහෙමයි මම රංගපාන්න තමයි ගොඩක් යමුනේ ක්‍රීඩා කරන අඩුයි මොකද හැබැයි මම පාසලේ ගුරුකුලයේ තිබුණා පොලිස් ශිෂ්‍ය බට කණ්ඩායම පොලිස් ශිෂ්‍ය බට කණ්ඩායමට මම බැඳුණා බැඳිලා ඉතින් මාව ගත්තා හැබැයි මම කොටයි මේ ප්ලැටුන් එකේ මම කොටම ඉන්නේ කෙරවලේ ඉන්නේ මම මාව ගන්න කැමතුන්නේ නැහැ සර් මොකද මේ උස හරියන්නේ නැහැ පොලිස් ශිෂ්‍ය බටේන්ට නමුත් සර් ගත්තේ මොකද දැන් කැම්ප් එහෙම යනවනේ ගියාම අයිටම් ඉදිරිපත් කරන්න මම කතා පවත්වන්න ඕනේ කෑම කාලේ ඉවරලා ඒ කැම්ප් එකේදී කෑම මේසෙ උඩ නැගලා අපි මොකක් කර අයිටම් එකක් ඉදිරිපත් කරන්න නාට්‍යයක් හරි මොකක් කරන්නේ. ඉතින් ඒවට තමයි මාව කියන්නේ. මාව බඳවගෙන මේ සර් ඒ දක්ෂතාවය තමයි ඔබෙන් ගත්තේ. සෝමීර සර් සහ වීරසිංහ සර් කියලා සර්ලා දෙපළක් හිටියේ කාලේ. ඔන්න වෙනන් කැම්ප් එකට ලෑස්ති කරන නාට්‍යයක් මම කියන්නේ ඒකයි කියනවා. ඉතින් මාව බඳව ගන්නවා. ඉතින් ඒ පොලිස් ශිෂ්‍ය බට කණ්ඩායම හරහා ඉතින් විවිධ ඒ කැම්ප් ගියාම පාසලෙත් බොහොම කැපී පෙනෙන චරිතයක් වුණා. පාසල් දෙකේම පාසල් දෙකේම බොහොම කැපී පෙනෙන චරිතයක්. ඉතින් මේ වෙලාවේ ඉන්නවද කවුරු ගුරුවරයන් ස්තුතිවන්ත වෙන කෘතඥ වෙන්න ඕන නම් වශයෙන් කවුරු මම අර වික්‍රමසිංහ ජය ගැන කිව්වා ගුරුකුලේ හිටපු සර්ලා මට මතක් කරලා රෝහණ ජයලත් සර් මට උගන්වපු සර් කෙනෙක් මට මතකයි. අපි තියෙනවා මේ තමයි ගුරුකුල ෆ්‍රෙන්ඩ්ස් කියලා. වමල් රොතිගෝගේ නායකත්වයෙන් මම ඒකේ සමලේකම් ගුරුකුල ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ගුරුකුලේ අපි හිටපු කාලේ හිටපු ගුරුවරු සහ අපි ඒ ගුරුවන්ට උපහාර කරනවා වන්දනාමාන කරනවා උපහාර උත්සව පවත්වනවා එතකොට දානමාන කරනවා අපි ළඟදී මිය ගියා අපේ හිටපු විදුහල්පති රාමනායක මහත්මයා එතුමා වෙනුවෙන් බෝධි පූජා තිබ්බා එතුමා අසනීපලා ඉන්නකොට බලන්න ගියා මල ගෙදර අපි කටයුතු ගොඩාක් බර කාටරම් කළා ඒ ගුරුකුල ෆ්‍රෙන්ඩ්ස් කරා ඒක තමයි කරන්නේ අපි අවුරුද්ද සැරයක් කොහේ හරි ගිහිල්ලා මේ දුෂ්කර පාරද මේ පාර ගියා අපි නිකවලටි දුෂ්කරම පාසලකට ගිහලා පාසලට අවශ්‍ය ළමයිට ඔක්කොම පොත් දෙමව්පියන්ට වියලි ආහාර ඔක්කොම දුන්නා ඇස් කන්නඩි දුන්නා ලොකු උත්සවයක් කළා ඉතින් ඒකේ ළමයින්ට ප්‍රෝග්‍රෑම් එක මම කළේ මේ ප්‍රසංගයක්. ඉතින් එහෙම දේවල් කරන ගුරුකුල ෆ්‍රෙන්ඩ්ස් එකෙන් ඒකත් මතක් කරන්න ඕනේ. කලාකරුවන්ට ජීවිතේ විඳින ගමන් දරුවන්ට රටට චමක් කරන. ඉතින් බොහොමත්ම සතුටුයි ඒ ගැන. ඒ වගේ මට දැන් මතක් කරන්න මේ පාසලෙන් පසුව තවත් ඉන්න අතහිත දීපු අය මේ කලාව වෙනුවෙන් කවුරු ඉන්නවද ස්තුතිවන්ත වෙන්න. මම නම් කියුණා ගොඩක් දැන් චන්ද්‍රත්මා පිටින් මහත්මයා මට ගොඩාක් අවස්ථා තෙල් නාට්‍ය ක්ෂේත්‍රේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයා උදේකාන්ත වර්ණසූරිය මහත්තයා සිනමාව පැත්තේ. එතකොට විජය කුමාරතුංග මහත්මයා මගේ මුල්ම පරමාදර්ශී චරිතය. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා මගේ විඩින් එකේ මගේ මගුල් ගෙදර අස්සම් කළේ සාක්කියට එතුමා. මගේ මටත් අස්සම් කළා මගේ දුවටත් අස්සම් කළා. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා. ඉතින් මේ ඒක විශේෂත්වය ඒ ජීවන කුමාරතුංග රංජන් රාමනායක දෙන්න තමයි විජය කුමාරතුංගගේ කාලේ ඉඳන් මේ හිතවත් ඒ දෙන්න තමයි මගේ ගෙදර මගුල් ගෙදර කෑමේ සිවුත් කළේ. අස්සම් කළේ ක්ලීටස් අයියා. ඉතින් ඒ ගුණ තමයි සයිය කියන්නේ බොහොම සුන්දර මිනිස්සෙක් මට ඒ අත්දැකීම ප්‍රවීණයෙක් වුණත් මතක් කර යුතුම චරිතයක්. ඒක නේද පාළුවක් නැහැ. ඉතින් අපි අත්දැකීමෙන්ම දන්නවා. තව මතක් කරනවා පද්මශ්‍රී කොඩිකාර චිත්‍රපට අධ්‍යක්ෂතුමාගේ කෝරළේ මහත්තයා ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට මාව ගත්තා. මගේ පුතා විශ්ව කොඩිකාර මගේ ඔය විජය ප්‍රසංග හැම එකටම ඇවිල්ලා ගීත ගායනා කරනවා. ඉතින් මේ අනාගතේ බලමු තවසක ඒගොල්ලොත් එක්ක අපි විජය ගී ප්‍රසංග අනිවාර්යයෙන්ම ලොකු ප්‍රසංගයක් කියන ලොකු වැඩසටහන අපි ලස්සනම රන්මා වැඩසටහනක් තියෙනවා මගේ අපි ඒකත් සම්බන්ධ වෙමු. හරිදේ ටීවී හරිදේට හැමදාම අතහිත දෙනවා. ඒ වගේම නවකයන්ට මොන හරි ආදර්ශයක් ඒ කියන්නේ උපදෙසක් දෙන්න තියෙනවද මේ වෙලාවේ? නෑ නවකයන්ට දෙන්න තියෙන උපදෙස තමයි මගේ කතාව තුළ ගැප් වුණා විශේෂ එකක් වෙලාවට වැඩ කිරීම. මේ තමිල් මම හැමෝගේ විජය කුමාරතුංග ගැන කියන්නේ අතිශයෝක්තිය නෙමෙයි. මගේ වේදිකා නාට්‍යයකට එතුමාට ආරාධනා කළා මෙතුමා ඩයිරියක් පාවිච්චි මටත් ඒ පුරුදු තියෙනවා මම ඩයිරියක් කාලේ ෆෝනුත් නෑ. ෆෝන් නෑනේ. හෑන්ඩ් ෆෝනුත් මොකුත් නෑ දුරකථන විතරයි. හැබැයි එතුමා 7ට පිටත් වෙනවා ගෙදරින්. 7ට ගිහලා මහරය 12ට එකට එන්නේ. ආයි පාන්දර 5ට නැගිට්ටා 7 වෙනකොට ගෙදරින් පිටත් වෙනවා. 7ට ඉස්සර තමයි ගිහලා අපි හම්බෙන්නේ ගෙදරට. ඕනලාක හම්බෙන්න පුළුවන් ගිහිල්ලා. දැන් ඉන්න මේ දේශපාලනඥයෝ වගේ නෙමෙයි නළුවෝ වගේ නෙමෙයි. 7න් ඉස්සර ගියොත් ඕනලාක ඕනෙකට හම්බෙන්න පුළුවන්. ඉතින් එතුමා ඒ කාලේ නළුවෝ සහ දේශපාලකයන් බොහොම නිර්හංකාර චරිත. එතුමාගෙන් ගත්ත ආදර්ශයක්. හරි. එතුමා තමයි වෙලාවට වැඩ කරන්න ඉගැන්වුවේ. මොකද වෙලාවට වැඩ කරනවා කියන්නේ එතුමා දැන් ඩේරි ලියා ගන්නවා අනුර ශ්‍රීනාත්ගේ ලස්සන ලොවක් නාට්‍ය මංගල දර්ශනය කියලා ලුම්බිනියදී ලියා ගන්න එච්චරයි. මාස 3කට කලින් මම එතුමාට දිනේ දෙන්නේ. එදා දවසේ 6:25ට පොස්තර පාන පතවන්න එතුමා හෝල් එකේ ගේට්ටුව ගාව. අද ගොඩක් හැමෝම නෙමේ කීප දෙනෙක් අපි ආසක නළුවෝ ඉන්නවනේ. ගොඩක් පෙර පාසල් වල මම සම්බන්ධව වැඩ කරන පෙර පාසල් මට කියන අවුරුද්දක් කොන්සර්ට් එක කවුරු නළුවෙක් කියලා දෙන්න නිලියක් කියන්නේ. කවුරුත් ආසයි ජනප්‍රිය කෙනෙක් ආදරය කරන කෙනෙක් එනවට දකින්න. ගොඩක් අය එනවා. පෙලක් සමහරක් නළුවෝ එදාට ෆෝන් එක ඔෆ් කරගන්නවා. එන්න කියලා පොරොන්දු වෙලා. ඉතින් අර මිනිස්සු අහන මගෙන් කෝල් කරනවා මම අනේ සර් කෝ අර මේ අර නළුවා නැහැ තාම නැහැ. අසරණයි. ඒ ළමයින්ට අසරණයි දකින්න ආස චරිතය ඇත්තෙත් නැහැ. ඉතින් මොකක්ද ඒකට කරන්නේ? මම කියන්නේ තරුණයන්ට අලුත් පරපුරට මම කියන්නේ හැමෝම නෙමෙයි ගොඩක් අය මේක ඉගෙනගෙන කරන අය ඉන්නවා. ඔය මහෙන්ද්‍ර පෙරේරාගේ පන්ති අරහා ඒක ඉගෙනගෙන ඇවිල්ලා විශේෂක් ඉන්න හොඳ ශික්ෂණයෙන් යුතු අලුත් නළුවෝ අපිට හම්බ වෙන වැඩවල හොඳ ගමනක් යන හොඳ පුහුණුවක් විනයක් අත්‍යවශ්‍යම තමයි. ඒ ශික්ෂණයේ විනය ඔක්කොම හම්බෙන අර පුහුණුවත් එක්කනේ. අත වේදිකාවෙන් ආපු අයටත් ඒ පුහුණුව ශික්ෂණ ලැබෙනවා. මොකද වේදිකාවෙන් ආපු මොකද වේදිකාවෙන් එනකොට කවදාවත් වරදින්නේ නැහැ. නෑ. මොකද එක ප්ලේන්ටි එකකට බීලා එක අශෝක් ග්ලාසයෙන් ප්ලේන්ටි බෙදාන මේ සහෝදරත්වය හැමදාම තියෙනවා. ඒ සියලුම දේත් බෙදා හදා ගන්නකම් මතක මන්දිරත් එක්ක. තවත් මොන හෝ යම් දෙයක් මතක් කරන් ඉදිරි වැඩ කටයුතු ගැන
දැන් මගේ ඔළුවේ තියෙන්නේ මේ ඉදිරියේදී සම්පූර්ණ මගේ කාලය මොකද දැන් මගේ ලොකු දුව බැන්දා චූඩ දුව අමිත් කියලා පුතෙක් දැන් බඳින්න යාළුවලා ඉන්නේ. ඉතින් එයාත් බඳලා දුන්නාම ලබන අවුරුද්ද විතර. ඉතින් අපව මමයි බිරිඳයි විතරයි. ඉතින් මගේ ඉදිරි කාලේ මම සම්පූර්ණ කලාවට තමයි කැප කරන්න හදන්නේ. මේ ඒකෙන් තමයි කලායතනය පටන් ගත්තේ. සමාජ සේවය කලාවයි ওই දෙක තමයි ඉතින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මරණකම් විජය කුමාරතුංග අනුස්මනුස්ස නතර කරන්න මම ඒක කරනවා. දැන් විජය කුමාරතුංග පද්දල මේ ඉදිරි වැඩ කටයුතු කොහොමද? ඒකෙන් අපි කොමත් මාස දෙක සැරයක් අපි විදායක සභාව රැස් වෙනවා. ඉතින් ඉදිරියේදීත් අපි විජය කුමාරතුංග යන ජීවිතුන් අතර ඉන්න අවුරුදු 75 මේ අවුරුද්දට. අපි ඔක්තෝබර් 9 වෙනිදා බලාපොරොත්තු වෙන ලොකු ෂෝ එකක් කරන්න එකට විජයට 75යි කියලා. දැන් ඒකේ සංවිධානය කටයුතු තව මාසයක් දෙකක් යනකොට මේ මැතිවරණ කාල සීමාවෙන් පස්සේ පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරියට හිටියොත් හරි දේ වගේම මෙතුමා ගරු කරන වගේ විජය කුමාරතුංග මහත්මයා කියන්නේ ඇත්තටම ගරු කළ යුතු චරිතයක්. ඒ නිහතමානීත්වයේ පුහුණුව, ඒ ශික්ෂණ නිසා තමයි හැමෝම ගරු කරන්නේ. හොඳ චරිතයක් නිසා. ඉතින් ඔව් කියන්නේ. එච්.ආර්. ජෝතිපාල මම බොහොම ගරු කරනවා. මාලිගාවත්තේ මහල් නිවාසයට ගියාම ඕනලාක හම්බෙන්න පුළුවන්. පෙලක් වෙලාවට බැනීම ඇඳගෙන සරම ඇඳගෙන මේ අර අලිය සෝඩා බෝතලේ කොරලේ ගෝතාගෙන කිහිල්ල ගහගෙන යනවා මේ හන්දියට ප්ලේන්ටි දෙකක ගිහින්. මල්ලි පොඩ ඉන්න කියලා එයාගේ ඉතිහාසයේ සහායට එක්කෙනෙක් හිටියා. එයා නැත්තම් මල්ලි ඔහොම ඉන්න කියලා මෙයා යනවා ජෝතිය යනවනේ මේ ප්ලේන්ටි දෙකක ඉන්න. ඒ තරම් සරල ජීවත් වෙච්ච මිනිස්සු. මිනිස්සුත් එක්කම ජීවත් වෙච්ච මිනිස්සු. අදටත් ආදරය කරන්නේ ඒක තමයි එක්තරා ආයුධයක්. හඬ වගේම. ඒ හඬ කවදාත් අමතක වෙන්නේ නැහැ. කොච්චර මං හිතන්නේ ගායකයන් බිහි වුණත් හැමෝම ආදරය කරන හඬ ජෝති අයියා තමයි. ඒක කියන්නවත් ඕනේ. ඒ වගේම වැඩිම ඔබතුමාගේ ලෙන්ගතුම මිත්‍රයා සහ මං හිතන්නේ ගුරුවරයා වගේ අදහන විජය කුමාරතුංග මහත්මියගේ ගීතයක් ගායනා කරොත් මමත් බොහොම සතුටුයි. මේ බලන් ඉන්න හැමෝමත් සතුටු වෙයි. හරි. දැන් මගේ විජයගීතරුව ප්‍රසංගයේ ප්‍රධාන අරමුණ වෙන්නේ විජයගී ගැයූ ජනගත කිරීමනේ. ඒ හරහා ජනගත වෙනවා විජය ගැයූ ජනගත නොවුණු ගීත. එහෙම ගීතයක් දැන් මාධ්‍යවල එහෙම තියෙනවා. මම කියන්නම් ඒක ලිව්වේ සමිත රත්ගම කියලා මේ ගාල්ල ප්‍රදේශයේ හිටපු මේ බන්ධනාගාර නිලධාරියෙක් දැන් නැහැ ජීවිතවල මම දන්න විදිහට උත විජය කුමාරතුංග හිරගත වෙලා හිටියනේ. ඉන්නකොට මේ විජේලට ගොඩක් ආදරෙන් එතුමාට සංග්‍රහ කටයුතු කරලා තියෙනවා. ලෙන්ගතු වැඩ කරලා තියෙනවා. ඉතින් එතුමා සින්දු වගේක් ලියලා දවසක් විජය කුමාරතුංග මහත්මයාට ගෙනත් දුන්නලු මේ සින්දු ටික කියන්න පුළුවන්. අනේ විජය කුමාරතුංග බාරගත්තා. අරගෙන මේ සින්දු ටික කළා තනියාන කියලා කැසට් එකක් නිකුත් කළා ඒ කාලේ. ආනන්ද ගමගේ එච්.එම්. ජයවර්ධන මියුසික් කළේ. මම මේ කින ගීතය එච්.එම්. ජයවර්ධන යන මියුසික් කළේ. සමිත රත්ගම ලිව්වේ විජය කුමාරතුංගගේ ගැයූ ගීතයක්. මේක විජය කුමාරතුංගගේ ජීවිතයේ කොටසක් මේ ගැබ් වෙලා තියෙනවා. මමත් ඒ මගේ ජීවිතය තුලත් මේ ගීතයෙන් කියන වචන ගැබ් වෙලා තියෙන නිසා මම මේ ගීතයට ආදරේ මම ගීතය ඉදපත් කරනවා. එතුමගේ හැම ගීතයක්ම අරුත්බර ගීත තමයි. නූල් පොටක් උරුම නැතුව හඬමින් මෙලොවට ආවේ හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. නූල් පොටක් උරුම නැතුව හඬමින් මෙලොවට ආවේ හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. ලබා දෙන්න අකමැති දේ උදුරගන්නේ නෑ. සාගින්නෙන් මිය ඇදුනත් හිඟා කන්නේ නෑ. ලබා දෙන්න අකමැති දේ උදුරගන්නේ නෑ. සාගින්නෙන් මිය ඇදුනත් හිඟා කන්නේ නෑ. නූල් පොටක් උරුම නැතුව හඬමින් මෙලොවට ආවේ හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. අමරස විඳි පසු යහන්නේ විසකටු ඇමිනේ. පැණි වරකෙට හෙන වැදුනත් නාඩන් වවුලනේ. අමරස විඳි පසු යහන්නේ විසකටු ඇමිනේ. පැණි වරකෙට හෙන වැදුනත් නාඩන් වවුලනේ. නූල් පොටක් උරුම නැතුව හඬමින් මෙලොවට ආවේ හිනහිමිය යන්න මිසක හඬන්නට නොවේ. 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 බොහොමත්ම ලස්සන ගීපද ටිකක්. ඉතින් විජය කුමාරතුංගගේ හඬත් එක්ක බොහොමත්ම ලස්සනයි. ඉතින් මෙතුමත් ලස්සනට ගායනා කරා. ඉතින් සියලුම දේවල් මේ වගේ සිද්ධ වෙන වෙලාවෙ බොහොමත්ම කාල වේලාවක් ගෙවි ගෙනනවා. මේ ලස්සන හෝරාව ගැන ඔබ මොකද හිතන්නේ? මේ මතක මන්දිර ගැන සහ හරිදේ ටීවී ගැන. මෙහෙම අදහසක් පහළ වෙන්නේ සුන්දර මිනිස්සෙකුට. මං ගරු කරනවා අද තමයි හම්බුනේ මේ අබේසේකර ලීබඩු මාලිගයේ අධිපති අබේසේකර මහත්මයාට. එතුමා හම්බ කරනවා. හැබැයි මේ වගේ මේ හරි දෙයක්කට සමාජගත කරන්න ශ්‍රමය වැය කරන්නේ සුන්දර හදවතක් තියෙන කලාවට ලැබි කෙනෙක්නේ. ඒ නිසා මම එතුමාට ස්තුති කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ හරිතේ ටීවී එක
තව තවත් ජනප්‍රිය වෙන්න ප්‍රචලිත වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරම එතුමාගේ බිරිඳ ඒක දියණියේ ලක්ෂිකාට මම එතුමාට දෙන හයියට මේ එතුමාට මේ ගන්න පුළුවන් හයියත් එක්කනේ මම ස්තුතිවන්ත වෙනවා ඔබටත් මට ආරාධනා කිරීම පිළිබඳව ඔබට මාව යොමු කිරීම පිළිබඳව මගේ සහෝදර රංගන ශිල්පී සමන් නල්මේද මහත්මයාට ස්තුති කරනවා චමිල් ඔබත් අපේ රංගන ශිල්පියෙක් ඔබගේ කලා ජීවිතය සාර්ථකව පවත්වාගෙන ඔබත් ලංකාවේ ඉහළම තැනට යන කලාකරුවෙක් නළුවෙක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් ස්තුතියි. ඒ වගේම ඔබතුමාගේ සියලුම කටයුතු සර්ව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉදිරියේ කරගෙන සියලුම කටයුතු සියල්ලම හිතූ පැතූ විදියම සාර්ථක වෙන්නත් මේ විජය පදනමත් දිනෙන් දිනම දිනුලා හැමදේම වෙන්නත් ඔබතුමාගේ කලා පදනමත් කලා යතනයත් අති සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම කියනවා දැන් අවසාන මොහොතේ අපි දැන් සමුගන්න වෙලාවේ මතක් කරන්න අපි කොහෙද මේ ඉන්නේ කියලා ගාල්ල අබේසේකර ලීබඩු මාලිගය කියන්නේ ලබුදුව ගාල්ලේ අබේසේකර ලීබඩු මාලිගය ඉහළ මාලයේ තමයි මේ සියලුම සිද්ධ වෙන්නේ දුරකථන අංකය 077 321 39 66 හෘදය ටීවී ප්‍රධාන කාර්යාලය 543 G මාදිවල පාර තලවත ගොඩ දුරකථන අංකය 011 70 66 මේ දුරකථන අංක දෙකෙම කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක මේ වගේම අපි හිතමු කලාව සම්බන්ධ වෙනත් වෘත්තියක් වුණත් කිසිම ගැටලුවක් නැහැ දෙන්න දෙයක් තියෙනවා සමාජගත කරන හරි දෙයක් තියෙනවා නම් ඔන්න මතක මන්දිර විවෘතයි ඒ වගේම මේ මොහොතට සම්බන්ධ වෙලා සියලුම මතකයන් අවදි කරලා ඔයාලවත් අපිවත් සතුටු කරපු ශ්‍රීනාත් අයියටත් බොහොම ස්තුතිවන්ත වෙන ගමන් මම ඉතින් ආයිබෝන් කරන්න නැවතත් ආයිබෝන් අභිමානේ තස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න තම ශක්්‍යතාව තම මනසින්ම දැකිය යුතුයි. මේක බුදුන් වහන්සේ දේශනා කරවදාලා පිරිනිවන් පාන ස්වල්ප කාලයකට ඉස්සෙල්ලා. තමාම ආත්ම ප්‍රතිචාරණව ආත්මේ ප්‍රදීපයක් කොටගෙන ඉදිරියට යන්න. මේක කිව්වේ භික්ෂුන් වහන්සේලාට. ඇයි අපට හොඳ නැද්ද? අපටත් ඒකේ තරමටම අදාළයි අපි හිතන ඉලක්කය කරා යන්න.